සුබ සන්ධ්‍යාවක් පුතේ. මම හිතන්නේ අද දවසේ අපි කතා බහ කරන ප්‍රශ්න පත්‍රය ටිකක් වෙනදා වගේ නෙමෙයි. විශේෂයෙන් කතා කරනවා නම් මේක අලුත් ප්‍රශ්න රටාවක් එක්ක සම්බන්ධ වෙන ප්‍රශ්නයක්. ඒ නිසා පොඩ්ඩක් ඒ පිළිබඳව කියන කාරණාව සැලකිල්ලට ගන්න. මොකද හේතුව තමයි අද දවසේ අපි මේ කතා කරන ප්‍රශ්න පත්‍රයේ ඔබට අපි දන්නවා මේ O level විභාගයේදී අපි දැන් මේ මොහොතේදී දැන් අපේ පන්ති මට්ටමින් අපි ආරම්භ කරලා තියෙනවා ප්‍රශ්න පත්‍ර කරන්න. විශේෂයෙන් අපේ පන්තිවල සම්බන්ධ වෙන දරුවෝ විශේෂයෙන් හැම කෙනෙක්ටම ඔබට අවස්ථාව තියෙනවා මේ සතියේ ඔබේ වෙලාව වෙන් කරගෙන ඔබට කැමති පහසු ළඟම තියෙන ඔබේ අධ්‍යාපන ආයතනය වේවා ඒ අපි ඉගැන්වීම් කටයුතු කරන ස්ථානයකට ගිහිල්ලා ඔබේ ප්‍රශ්න පත්‍රයක් ඔබට වෙනවම අපි දැන් මේ දවස් ටිකේ අපි පොඩි ඇගීමකට ඔබේ ලකුණු සංඛ්‍යාව එකතු කරගන්න වාචනය කරගන්න අපි වෙනවම එකතු කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ඔබෙන් ඉල්ලනවා මම කියනකම් කතා කරනකම්ම ඉන්න එපා. මෙතනදී ඔබට මේ වෙලාවේ යම් කිසි වගකීමක් පැවරෙනවා. ඒ අදාළ નિયમિત වෙලාව අපි ඒ අධ්‍යාපන ආයතනය තුල මම සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරන වෙලාවදී ඔබට එය යොදා ගන්නවා නම් මේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න එතනදී ඔබට පහසුවක් වේවි. හරි. අපි අද විශේෂයෙන් කතා කරන මේ ප්‍රශ්න කොටස් කීපය හරිම වැදගත් වේවි ඔබට. මම හිතන්නේ අපි විශේෂයෙන් විවිධ වූ රටාවන් ගැන කතා කරනවා. විවිධ වූ රටාවන් පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. ඒ රටාවන් අතර මේ විශේෂයෙන් අපි කතා කරන මේ වෙනස් වූ රටාවක පේපරයක් තමයි ප්‍රශ්න පත්‍රයක් තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මේ ඔබට පේනවා ඇති වෙනදා වගේම ඒ කියන කාරණාව ඇතුලේ අපේ හරි ඒ කියන කාරණාව ඇතුළේ ඔබට ප්‍රශ්නයක් වෙනදා වගේ අපි නිර්මාණය කරපු ප්‍රශ්න පත්‍රයක කොටසක් පළවෙනි ප්‍රශ්නය අපි එකතු කරගෙන තියෙනවා. ඒක අපි බලමු අද දවසේ සාකච්ඡා කරන්න. හරි. අපි බලමු අපිට ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. අපි ඒක දිහා බලාගෙන ඉස්සෙල්ලම කියවගමු කොහොමද ප්‍රශ්නය කියලා. මම හිතනවා ඔබ සියලු දෙනා මේ වෙද්දී ප්‍රශ්නෙට පිළිතුරු ලියලා ඇති කියලා. මේ මොහොතේ වෙද්දී ප්‍රශ්නෙට පිළිතුරු ලියලා ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ මොහොත වෙද්දී එහෙම වුණොත් තමයි මේ ප්‍රශ්න පත්‍රයේ ඔබ කරන ඒ කරපු දේ තුල සාර්ථකත්වය ලැබෙන්නේ. කෙසේ වෙතත් කොහොම හරි අනිවාර්යයෙන් අද දවසේ මේ අපි කතා කරන ප්‍රශ්න කොටස් වල අපි යොදාගත්ත පළවෙනි ප්‍රශ්නයක් ඒ වගේම අපි යොදාගත්ත අද දවසේ ලාභාර්මුම් කර නොගත් සංවිධානයක ප්‍රශ්නයක් ඒ වගේම වැරදි නිවැරදි කිරීමේ පාඩමේ ප්‍රශ්නයක් අපි යොදාගත්තා. ඒ වගේම අපි කතා කළා මේකෙදි නිෂ්පාදන පිරිවැය පාඩමට අදාළ ප්‍රශ්නයක්. මේ විදිහට ප්‍රශ්න කිහිපයක් අපි යොදාගත්තා. ඉතින් ඔබෙන් ඉල්ලනවා පුළුවන් තරම් හැම වෙලාවෙම සම්බන්ධ වෙලා රැඳී ඉන්න අද දවසේ කෙසේ හෝ මේ කරන කාරණාවත් එක්ක අපි සාකච්ඡා කරන දේ ඔබට වැදගත් වේවි කියලා අද දවසේ හිතනවා. හරි. අපි කියවගමු අපේ කොටස. උසස් පෙළ වාණිජාංශයෙන් විභාගයේ සමත් වූ තාරක විජේරත්න නිර්මාණශීලී කඩිසර අයෙකි. ඇය පදිංචි මහියංගනයේට ගමේ ඇති පොල්ලතු හා පුවක්කතු මගින් විසිතුරු බෑග් හා ආහාර දවටන නිපදවා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් හරිත නිපැයුම් නමින් ආරම්භ කෙරිණි. මෙම නිපැයුම් ව්‍යාපාරය 2019 ඔක්තෝබර් 1 වෙනි දිනට පහත ගිණුම් ශේෂ පැවතුණි. ඊට පස්සේ අපිට පෙනෙනවා
අයිතිකරු යෙදූ මුදල ලක්ෂයයි. ඇය යෙදූ උපකරණවල වටිනාකම 10,000යි. ඒ වගේම 2019 ඔක්තෝබර් 31 වන දිනෙන් අවසන් වර්ෂයේ සඳහා මාසය තුලදී වර්ෂයේ නෙමේ මාසය තුලදී පහත ගනුදෙනු සිදුවිය. අමුද්‍රව්‍ය ගැනුම් 50,000යි, ණයට ගැනුම් 20,000යි, අත්පිට විකුණුම් 1,50,000යි, ණයට විකුණුම් 50,000යි, වැටුප් 20,000යි, විදුලි වියදම 30,000ක් විදියට අපේ සඳහන් වෙනවා. ඊළඟට අපි කතා කරන කාරණාව තුළ මෙම නිෂ්පාදිත අපනයන සංවර්ධන මණ්ඩලයේ මගින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනයකට ඉදිරිපත් කළ අතර එහිදී ගැනුම්කරුවන් විදේශීය ලෙස හඳුනාගෙන විද්‍යුත් තැබෑල මගින් ඇනුම් කර ඇත. ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් 3 ලක්ෂයක් වටිනා කුඩා ලොරි රථයක් ණයට කුරේ සමාගමෙන් ගත් අය ඉල්ලුම වැඩි වූ විට ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් නොමැති බැවින් රුපියල් 2 ලක්ෂයක ණයක් ලබා ගන්නවා. ඔහුගේ වාර්ෂික ඒ අදාළ ණය ලබා ගැනීමේ වාර්ෂික පොලි අනුපාතය 12%යි. මෙතනදී සඳහන් කරන තවත් කාරණාවක් රජය විසින් පොලිතින් ප්ලාස්ටික් නිෂ්පාදන සම්බන්ධයෙන් සීමා පැනවීමට තීරණය කර ඇත. එමෙන්ම අවසානයේ ඉතිරි තොගවල වටිනාකම රුපියල් 2,000කට 탁සේරු කර ඇත. හරි මේක අපි බැලුවොත් එහෙම අපේ කාරණාව තුල අපි පළවෙනි ප්‍රශ්නයට ගියොත් කොහොමද මේ ප්‍රශ්නයේ සඳහන් වෙන්නේ කියන එක අපි බලමු. පළවෙනි ප්‍රශ්නයත් එක්ක අපි අද දවසේ බලමු කොහොමද අපිට පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අපෙන් අහලා තියෙන්නේ කියලා. ඉහත සිද්ධියේ සඳහන් හරිත නිපැවුම් ව්‍යාපාරය කවර ව්‍යාපාර සංවිධානයකට අයත්ද? අපි දන්නවා මෙතනදී මේ කියන කාරණාව ඇතුලේ සඳහන් වෙන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් සම්බන්ධව. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ තනි පුද්ගල ඒක පුද්ගල නැත්නම් අපි කතා කරන කේවල ස්වාමී ව්‍යාපාර සංවිධානයක් කියන පිළිතුර තමයි අපේ පිළිතුර විදියට ලැබෙන්න ඕනේ. මෙතනදී මතක් කරගන්න විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පුතේ මේ වගේ ලකුණු දෙකක ප්‍රශ්නයක් විශේෂයෙන් වරද්ද ගන්න නම් එපා. කොයිම වෙලාවකවත් මොන හේතුවක් මතවත් මෙවැනි ලකුණු දෙකක් හරිම වැදගත් විභාගයේ ලකුණු රැස් කර ගැනීමේදී ඔබට මම මුලින් පැවසූ පරිදි අපි මීට කලිනුත් කියලා තියෙනවා අපි ඒ සාමාර්ථයකට යනවා නම් මේ ප්‍රශ්නය ඇතුලේ ලකුණු 20න් 17ක් 18ක්වත් ලබා ගත යුතුමයි. එහෙම වුණොත් තමයි අපිට අනෙක් ප්‍රශ්නවල පීඩනය අවම වශයෙන් දැනෙන්නේ සහ අපි එතකොට හොඳ ආරම්භයක් අරගෙන අපේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා විශේෂයෙන් ඒ කියන කාරණාව ඔබට මතක් කරනවා මෙතනදී. ඊළඟට මෙම ව්‍යාපාරයේ තාරක කවර නිෂ්පාදන සාධනයකට නැත්නම් සාධකයකට අයත් වේද කියලා අපෙන් අහනවා. අපි මං හිතන්නේ පොඩි අවස්ථාවක් දෙමු හැම කෙනෙක්ටම පුළුවන් කෙනෙක්ට ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. මොකද්ද මේකේ කාරණාව කියලා සඳහන් කරන්න. මොකද්ද මේක නිෂ්පාදන සාධකයේ අයත් වෙන්නේ? ව්‍යවසාය. මොකද්ද පුතේ? ව්‍යවසාය. ඔව් ව්‍යවසාය කියනවා. අපි තවත් වෙනත් පිළිතුරක් තියෙනවද? ඔව් වෙනත් පිළිතුරක් නැහැ. එහෙනම් හැමෝම ලියලා ඇත්තේ මේ පිළිතුර කියලා හිතනවා. මේ පිළිතුර නිවැරදි. හැබැයි මේ පිළිතුර ඇතුලේ තාරක කවර නිෂ්පාදන සාධකයකට මේ හරියට මේක මේ ව්‍යාපාරයේ තාරකා මේ වචන පේලිය උච්චාරණය කරද්දී හරියට තියාගන්න ඕනේ. නැත්නම් මෙම ව්‍යාපාරයේ තාරකා කවර නිෂ්පාදන සාධකයට අයත් වේද කිව්වම මේ සමහර අවස්ථාවලදී අපි මේක පොල්ලතු පැත්තට ගිහිල්ලා භූමිය කියලා ලියන්නත් පුළුවන්. මොකද අපිට එක වෙලාවක මේ වචනේ උච්චාරණය කරද්දී ඒක නැවතුමක් එක බලද්දී තමයි මේ තාරකා කියන නම එළියට එන්නේ ටිකක් අවධානයෙන් යුතුව කියවුවා. ඒ නිසා ඒක පිළිබඳව යම් විදියක අවධානයක් යොමු කරන්න මම හිතන්නේ ගොඩක් අයට එහෙම ගැටලුවක් ඇති වුණා කියලා. හරි කෙසේ වෙතත් හරිත නිපැයුම් ව්‍යාපාරයේ ශක්තියක් හා අවස්ථාවක් දක්වන්න කියලා තියෙනවා. මොනවාද මේ ශක්තියක් බවට පත් වෙන්නේ? අපි ශක්තිය ඔබට නම් කළොත් එහෙම මේ තාරකා උසස් පෙළ වාණිජාංශයෙන් විභාගයේ සමත් වී තිබීම කියන කාරණාව අපිට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. තව මොකක්ද කියන්න පුළුවන්?
කාරකා නිර්මාණශීලී ප්‍රතිචාරයක් වීම. නිර්මාණශීලී ඔව් ඇත්තටම හොඳ පිළිතුරක්. ඒ කියන්නේ ප්‍රශ්නය ඡේදයේ ඇතුලේ නිර්මාණශීලීත්වය කියන එක වචනයකින් දීලා තිබ්බා. ඒ නිර්මාණශීලීත්වය එළියට ගත්ත පිළිතුරක් විදිහට මම හිතන්නේ ඉතා හොඳයි. ඒක නම් ඉතා හොඳ පිළිතුරක්. මොකද සමහර වෙලාවට අපේ නෙත ගැටෙන්නේ නැහැ එවැනි පිළිතුරු ගැන. නමුත් ගොඩක් වෙලාවට අද දවසේ එවැනි පිළිතුරක් නෙත ගැටෙනවා කියන්නේ ඔබේ අවධානය මේ ඡේදයේ කෙරෙහි තබා තියෙන අවධානය උපරිම මට්ටමක තියෙනවා කියන එක. ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙතනදී වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ හදාරා තිබීම සහ අපි කතා කරන කාරණාව තුළ ඔහුගේ නැත්නම් ඇයගේ තියෙන නිර්මාණශීලීත්වය පිළිබඳව අපිට එතනදී කියන්න පුළුවන් නිර්මාණශීලීත්වයක් ඇයට තිබීම කියන කාරණාව හැකියාව යටතේ අපිට කියන්න පුළුවන්. ඊළඟට පුතේ අපි කතා කරද්දී අපේ මේ කියන කාරණාව ඇතුලේ අපි කතා කරගෙන යද්දී අපිට තියෙනවා ඊළඟ ප්‍රශ්නේ මේකේ අවස්ථාවක් නම් කරන්න කියලා දෙනවා. මොකද්ද අවස්ථාව? අපි ඔයගොල්ලේ පැත්තට ගිහිල්ලා අපි දිලීෂ මේ මොහොතේ අපිට පිළිතුරක් දුන්නේ. අපි බලාපොරොත්තු වෙනවා දිලීෂ ඇරෙන්නට අපිට තවත් දරුවෙක්ගෙන් පිළිතුරක්. මොකද්ද අවස්ථාව මේකේ? රජය විසින් පොලිතින් ප්ලාස්ටික් සීමා කිරීම. ඔව් රජය විසින් පොලිතින් ප්ලාස්ටික් සීමා කිරීමට මෙතනදී වුන් තීරණයක් අරන් තියෙනවා සීමාව පැනවීමට. එය ව්‍යාපාරයට අවස්ථාවක් බවට පත් වෙනවා. මොකද මේ ස්වභාවික ද්‍රව්‍ය වලින් තමයි මේ බෑග් නැත්නම් ආහාර දවටන නිපදවීමේ කාර්යය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා එය ඇත්තටම අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා එතනදී අවස්ථාව විදිහට එය ගන්න පුළුවන්. ඉතින් හැම වෙලෙම මතක් කරනවා වගේ ශක්තිය කියන දේ නම් කරගෙන ඒක ශක්තිය කියන දේ ලියලා ඒක ඉරක් ගහලා ඒකේ පිළිතුර ලියලා අවස්ථාව කියලා ලියලා ඒක ඉරක් ගහලා ඒකේ පිළිතුර ලියන්න පුළුවන්. නැත්තම් අනුපිළිවෙලින් නිවැරදිව හරියාකාරයෙන් ලියන්න. මොකද සමහරු මේ අවස්ථාවයි ශක්තියයි එකට පටලෝගෙන ලියලා උත්තරේ සමහර වෙලාවට අනුපිළිවෙලින් අහලා තියෙන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පිළිතුර මෙතනදී අපි හරි තැනට ලියන්න ඕනේ. මෙතන හරිම වැදගත්. පේපර් එකදී අපි උත්තර ලියද්දී හරිම වැදගත් දෙයක් තමයි ඒ අහලා තියෙන පිළිවෙලට ඒ අදාළ ස්ථානයට පිළිතුරු ලියන එක. අදාළ මේ අවස්ථාවේ ගැළපෙන ආකාරයට හරියට තේරුම් අරන් ප්‍රශ්නෙට පිළිතුරු ලිවීම. ඉතින් ඒ නිසා ඒක ඉතා වැදගත්. අපි කතා බහ කරද්දී ඊළඟට අපෙන් අහනවා ප්‍රශ්නයක් විදියට අපෙන් ඊළඟ ප්‍රශ්නය පහත සඳහන් ප්‍රකාශ අලෙවි මිශ්‍රයේ කුමන විචල්යකට අයත් වේද කියලා. අලෙවි මිශ්‍රයේ තියෙනවා විචල්යන් හතරක්. අපි දන්නවා නිෂ්පාදිතයේ මිල ස්ථානයේ ප්‍රවර්ධනයේ කියන කාරණා මිශ්‍රයේ විචල්යන් හතරක් තියෙනවා. ඒ හතරෙන් මේ සඳහන් කරපු ඒවා කුමන තත්යකට. මේකේ හැබැයි හැම වෙලේම මතක තියාගන්න මේ එක ලියලා මුළු සම්පූර්ණ ප්‍රශ්නෙම ලියලා ඒක ඉස්සරහින් ඉරක් ගහලා ලියන්නම අවශ්‍යතාවයක් නැහැ කුමක්ද කියලා. එක කියලා ඔබට ඕනනම් පිළිතුර කෙලින්ම ලියන්න පුළුවන්. ඒ කියන්නේ රෝම ඉලක්කම් 4 දැම්මා, අයන්න ලිව්වා, එක කියලා සඳහන් කළා ඔබේ පිළිතුර ලිව්වා, දෙක කියලා සඳහන් කරා ඔබේ පිළිතුර ලිව්වා. හැකිනම් ඔබ වේගවත් නම් ඔබට වැඩිපුර වචන පේලියක් ලිව්වට ඔබගේ වේගයට සමස්ත ප්‍රශ්න පත්‍රයේ අවසන් කිරීමේ වේගයට බලපෑමක් නැත්නම් එය මනාව පැහැදිලිව පෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කියන කාරණාව ඇතුලේ අපි කතා කරනවා මෙතනදී මේ කියන කාරණාව ඇතුලේ පොල්ලතු හා පුවක්කතු නිෂ්පාදනය සැකසීම මොකටද අයිති වෙන්නේ? අපේ අලිකරණ මිශ්‍රය ඇතුලේ කුමන විචල්යටද මෙය සම්බන්ධ වෙන්නේ? නිෂ්පාදිතයට. ඔව් නිෂ්පාදිතය කියන විචල්යේ හරි. එය නිවැරදි. අපි දිලීෂගේ උත්තරේ නිවැරදි. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා වෙනත් දරුවෙක්ගේ පිළිතුරක් ඉන්පසුව. අපි අහනවා ඊළඟට අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රදර්ශනයකට නිෂ්පාදන ඉදිරිපත් කිරීම. මේක අයිති වෙන්නේ කුමන විචල්යකටද? ප්‍රවර්ධනය කියන කාරණාව. හරි. අපිට පිළිතුරු දෙකක් ලැබෙනවා. දෙකේම පිළිතුර එක හා සමානයි. ප්‍රවර්ධනය කියන දේ හරි. ප්‍රවර්ධනයේ ඔබ ලියාගත්ත ඔබ කියන මේ විචල්ය ප්‍රවර්ධනය කියන විචල්ය නිවැරදි. එහෙනම් පළවෙනි එකට නිෂ්පාදිතය, දෙවෙනි එකට අයිති වෙන්නේ ප්‍රවර්ධනය කියන විචල්ය. අපි මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පුතේ අපි මේ මෑතක ඔබට ගිය සතියේ අපි සෙනසුරාදා දවසේ ඔබට විශේෂ වැඩසටහනක් එකතු කළා
විශේෂයෙන් අපේ අපිත් එක්ක ඉගෙන ගත්ත වෛද්‍ය විද්‍යාලයට සමත් වූ දරුවෙක් සහ වාණිජ පීඨයේ කැලණි විශ්වවිද්‍යාලයේ වාණිජ පීඨයට සම්බන්ධ වෙච්ච දරුවෙක් සහ අපි කතා කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පීඨයට සම්බන්ධ වෙච්ච දරුවෝ 3 දෙනෙක් එක්ක ඔවුන්ගේ අත්දැකීම කතා කළා. ඕලෙවල් විභාගයට එහි තියෙන වැදගත්කම පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කළා. ඉතින් ගොඩක් වෙලාවට අපිත් එක්ක කතා කරන්න අපිත් එක්ක වෙනදා කතා කරන මුහුණු ටික පොඩ්ඩක් එදා දවසේ හිටියේ නැහැ දකින්න. කෙසේ වෙතත් මේ වෙද්දී ගොඩක් අය අපිට මේ වීඩියෝ බලලා ප්‍රතිචාර දක්වලා තිබ්බා ඔවුන්ගේ. ඉතින් මේක ඇත්තටම මේ වගේ දේවල් යොමු කළේ මගේ තියෙන channel එකක් ප්‍රවර්ධනය කර ගැනීමවත් කිසිම දෙයකට නෙමෙයි. තරම අවංකවම කිව්වොත් මේක මේ channel එකේ ප්‍රවර්ධනයක් කරනවා නම් ප්‍රවර්ධනය කරලා මෙහි ප්‍රතිඵල ලබා ගන්න නම් තව අවුරුදු කිහිපයක් ඉන්න ඕනේ. එහෙම තත්වයක ඉඳන් මේ වැඩ කටයුතු කරන්නේ නැහැ. මෙතනද අපි කරන්නේ ගොඩක් වෙලාවට අපේ පුළුවන් තරම් අපි දන්න අපි මේ කරන දේවල් වෙනත් හැමෝටම බෙදා දීම. අපි ගොඩක් වෙලාවට මේ වීඩියෝවන් අපේ පුංචි දරුවන්ට පවා කියන්නේ අපි කතා කරන 6 7 8 ශ්‍රේණි වල දරුවන්ට පවා යවුවා. ඒ අය ගොඩාක් හොඳ ප්‍රතිචාර ඒ අයත් ලබා දුන්නා. මොකද විභාගය සම්බන්ධයෙන් අරමුණක් තියාගෙන වැඩ කරන ක්‍රමවේදය ගැන ඒ අය කතා කළේ. ඉතින් විභාගයේ වුන් කතා කළේ ඔබ වෙන්නේ. මොකද මම වැඩිපුරම කතා කළේ ඔබ ගැන දින 100ක වැඩ පිළිවෙල කොහොමද වෙන්න ඕනේ. ඒගොල්ලෝ කතා කළා දින 100ක් ඇතුළතදී පාඩම් කරද්දී කොහොම මොන විදිහේද විෂයන් පාඩමට යොදා ගන්න ඕනේ කොයි විදිහද මොන විෂයන්ද එක දවසකදී පාඩම් කරන්න එක සංකලනයක් විදිහට විශේෂ සංකලනයක් විදිහට යොදා ගන්න ඕනේ. ඒ වගේ දේවල් විශේෂ දේවල් කරුණු කාරණා කතා කළා. ඒ නිසා මුළු සම්පූර්ණයෙන් බැලිය යුතු නැහැ. සමහර අවස්ථා විශේෂ අවස්ථා තියෙන කොටස් එහෙම අරන් බලන්න ඔබගේ පහසුව සඳහා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ඔවුන්ගේ ඉල්ලීමකුත් තිබ්බා. ඊළඟට ඔයගොල්ලෝ විභාගය කරලා අවසන් වුණායින් පස්සේ උසස් පෙළ කුමන විෂය ධාරාව තෝරා ගත යුතුද කියන සම්බන්ධයෙන් ඔවුන් යම් කිසි ඒ පිළිබඳව යම් ඔබට යම් මාර්ගෝපදේශයක් දෙනවා කියන එක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයෙන් විවිධ වූ ක්‍රමවේදයන් වැඩසටහන් එකතු කරගෙන ඔබ වෙනුවෙන් ඒ කටයුතු කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක පුළුවන් තරම් ප්‍රයෝජනෙට ගන්න කියලා මම මේ වෙලාවේ ඉල්ලනවා. මොකද ගොඩක් අය ඒකේ ප්‍රතිචාරයන් හොඳ ප්‍රතිචාරයන් සමහර ඒවා අපිට දෙමාපියන් පවා අපිට ඒවලා තිබ්බා මේ කියන කාරණාව ඇතුලේ ගොඩක් හොඳ දෙයක් මේ කරපු දෙය කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ඒකේ ප්‍රයෝජනය ගනී කියලා. හැබැයි ටිකක් වෙලාව ගියේ ඒ ආගේ අත්දැකීම කුඩා ප්‍රමාණයක කුඩා වපසරියක නෙමෙයි තිබ්බේ ඒක සෑහෙන්න දැවැන්ත අත්දැකීමක් බවට පත් වුණා. හරි කෙසේ වෙතත් ඒක මතක් කළේ ඔබ වෙනුවෙන් මේ දේවල් ප්‍රයෝජනෙට ගන්න කියන එකට. අපි යනවා ඊළඟට ආයන්නේ හරිත නිපැවුම් ව්‍යාපාරයට අදාළ උපකාරක සේවා දෙකක් උදාහරණ සහිතව දක්වන්න කියලා. උපකාරක සේවා කියන්නේ අපි දන්නවා බැංකු සේවා, රක්ෂණ සේවා, sannivedana සේවා සහ ප්‍රවාහන සේවා කියන දේ මේකෙදි අයිති වෙන. අපි දන්නවා මෙතනදී කුමන සේවා දෙකක්ද අයිති වෙන්නේ කියලා අපිට අදහස් කළොත් අපිට මොකක්ද කියන්න පුළුවන් අවස්ථාව දෙන්නේ. හිරුසි එහෙම શબ્දයක් නෑ මේ දවස් ටිකේ. හිරුසි අපිට ලිව්ව පිළිතුර කියන්න පුළුවන්ද මේ දවස් ටිකේ? ඔව් sannivedana සේවා, බැංකු සේවා. ඔව් ඒකේ උදාහරණත් එක්ක ගත්තොත් උදාහරණ සේවා බැංකු සේවාට සර් මේ බැංකු ණය. ඔව් sannivedana සේවාට ඊමේල්. ඔව් ඒකෙදි ඒ අදාළ වචනය ඒ අදාළ වාක්‍යෙම එතන උදාහරණයට යොමු කරගත්තොත් හොඳයි. විදේශීය ගැනුම්කරුවන් සඳහා විද්‍යුත් තැපැල් මගින් ඇනවුම් කර ඇත ඒ කියන කාරණාව මේ ඒ දේවල් ඒ විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ රුපියල් 2 ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම කියන දේ බැංකු සේවා යටතේ කරන්න පුළුවන්. තව මොන හරි තියනවාද අමතර අපි දකින සේවාවක් මෙහි? ප්‍රවාහන සේවා. අන්න හරි. ප්‍රවාහන සේවාව මෙතන තියෙනවා අපි දකින. ප්‍රවාහන සේවා යටතේ අපිට කියන්න පුළුවන් මොකක්ද උදාහරණයක් කියන්න පුළුවන්. ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් 3 ලක්ෂයක ලොරි රථයක් මිලදී ගැනීම. ඔව් රුපියල් 3 ලක්ෂයක ඔව් ලොරි රථයක්
ණයට කුරේ සමාගමෙන් ලබා ගැනීම. ණයට කියන වචනේ නොකියුවත් ඔබ හොඳින් දැන් ගිණුම්කරණය පිළිබඳව යම් තාක් හොඳ ලොකු අත්දැකීමක් ඔබ හැම කෙනෙක්ටම තියෙනවා. ණයට කියන වචනේ නොකියුවත් කුරේ සමාගමෙන් ගත්තා කිව්වොත් තේරුම් ගන්න ඕනේ කිසියම් පුද්ගලයෙක්ගේ හෝ ව්‍යාපාර ආයතනයක නමක් සඳහන් වෙනවා නම් එහිදී එය සිදුවී ඇත්තේ ණයට කියන වග පැහැදිලිව තේරුම් ගත යුතුයි මේ වෙද්දී. හරි අපි යනවා ඊළඟට අපේ කාරණාව ඇතුලේ ඊළඟ අවස්ථාවට අපි මේ වෙලාවේදී දැන් අපේ ගිණුම් කරන ප්‍රශ්න ටික අවසానයි. නමුත් මේ කොටසේදී අපිට තවත් එක ප්‍රශ්නයක් ව්‍යාපාර අධ්‍යයනයේ ගිණුම් කරන්නේ ප්‍රශ්න වලට තමයි අපි එන්න ඕනේ මේ වෙලාවේ. නමුත් ව්‍යාපාර අධ්‍යයනයේ තව එක ප්‍රශ්නයක් මෙතන ඉතිරි වෙලා තියෙනවා. මොකද්ද පස්වෙනි ප්‍රශ්නේ අයන්න තියෙනවා හරිත නිපැවුම් කියන ව්‍යාපාරය වගකීමෙන් සීමිත ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කළ යුතුයයි තාරක සිතයි. එය ලියාපදිංචි කළ යුත්තේ කෙසේද? හරි අපි වගකීමෙන් සීමිත නම් අපිට එය අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න වෙන්නේ සංස්ථාවිත සමාගමක් විදියට 2007 අංක 7 දන්න සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ඉදිරිපිට. හරි මේ කියන කාරණාත් පොඩ්ඩක් මතක තියාගන්න. අපි මෙතනදී මෙය ලියාපදිංචි කරන්න වෙන්නේ සීමා සහිත. අපිට ඕනනම් තව දුරටත් අපි මේ පිළිබඳව දන්නවා කියන දේ පැහැදිලි කරන්න නම් සීමා සහිත පෞද්ගලික සමාගමක් ලෙස මේ ලියාපදිංචි කළ හැකි සීමා සහිත පෞද්ගලික සමාගම. මේ දැන් ටිකෙන් ටික ඔබට ඔබේ ඉලක්කය ළඟට ඔබේ පිළිතුරු ගෙන යාම හිමින් සිද්ධ කරනවා. ඒ නිසා පිළිතුරු ඒ දේවල් පිළිතුරු ටික ඔබට පැවරෙන කාර්යයක් තමයි මේ දුවලා පුතාලට පැවරෙන කාර්යයක් තමයි මේ පිළිතුරු ටික කියන ගමන් හිමින් සීරුවේ තමන්ගේ ග්‍රහණයට නතු කර ගැනීම. පොඩ්ඩක් වචන ටිකක් මේ සමහර වෙලාවට සිංහල බර වචන ආවොත් එහෙනම් පොඩ්ඩක් ඒක බර වචනේ ලියා ගන්න. මට සමහර වෙලාවට මේ කතා කරන භාෂාවෙත් කතා කරද්දී සමහර අවස්ථාවල ටිකක් බර වචන ආවොත් හදිස්සියවත් ඒක පොඩ්ඩක් ලයිට් කරගන්න. මොකද හේතුව තමයි මේ සමහර වෙලාවට එහෙම අවස්ථා තියෙනවා. මේ දරුවෝ සමහර අවස්ථාවල කියනවා සර් මේ බර වචන වැඩි මේ කියන කාරණාව ඇතුලේ කියලා. හරි කෙසේ වෙතත් අපි පොඩ්ඩක් මේ දේ මතක් කරනවා ඔබට. මෙය සීමා සහිත පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කළ හැකි. එසේ ලියාපදිංචි කරන්නේ නම් 2007 අංක 7 දන්න සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ඉදිරිපිට මෙය ලියාපදිංචි කළ හැක. හරි එහෙනම් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා මෙතනදී වැදගත් වෙනවා. දැන් ඕවගේම තවත් කාරණාවක් මම කියනවා මේ වෙලාවේ පැත්තකින් ඔබ ලියා ගන්න මේ පැන්සලකින් ලියා ගන්න මේ පිළිතුර සමූපකාර සංවිධානයක සමූපකාර. දැන් අපි සමහර වෙලාවට මේ හැමදාම අපි සමාගම් හවුල් ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර ගැන කතා කරනවා. අපිට ඉදිරියේදී අපිට අත්දකින්න පුළුවන් මේ සමහර වෙලාවට මේ සැරේ එන්න පුළුවන් වෙනත් ව්‍යාපාර සංවිධාන රාජ්‍යාංශය නම් ගොඩක් වෙලාවට එන්නේ නැහැ. මොකද මේ දේවල් පිළිබඳව තොරතුරු යම් ආකාරයක උපකල්පිත තොරතුරු පවා සාමාන්‍යයෙන් එළියට එන්නේ නැති නිසා ඒවා ඒ රාජ්‍යාංශයේ ව්‍යාපාරයක මේ බහුවර්ණ අපි කතා බහුවර්ණෙම කේස් ස්ටඩි ප්‍රශ්නයට රාජ්‍යාංශයේ ව්‍යාපාරයක අවස්ථාවක් උපයෝගී කරගන්නේ නැහැ. නමුත් අපි දන්න දෙයක් තමයි සමූපකාර ව්‍යාපාර සංවිධාන මෙතනදී යොමු කරගන්න පුළුවන්. සමිති සංවිධාන යොමු කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි කතා කළොත් සමූපකාර ව්‍යාපාරයක් සමූපකාර සංවිධානයක් ලියාපදිංචි කරන්නේ 1972 අංක 5 දන්න සමූපකාර පනත අපි දන්නවා. සමූපකාර පනතේ 1972න් අපි අලුත් එකක් ලේටස්ට් එකක් තියෙනවා. නමුත් ඒක පිළිබඳව වැදගත්කමක් නැහැ. ඒක මම මෙතනදී ප්‍රකාශ කරන්නේ නැහැ. මොකද ඒක කිව්වොත් එහෙම ආයේ නැවත ගැටලුවක් ඇති වෙනවා. ඒ කියන කාරණාවත් එක්ක ඒ නිසා 1972 යන්න 1972 අංක 5 දරන සමූපකාර පනත යටතේ ලියාපදිංචි කරන්න පුළුවන්. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා ඉදිරිපිටයි මේ දේ කරන්නේ. ඒ නිසා පැන්සලෙන් ලියා ගන්න හදිසිය අපිට අවශ්‍ය වෙනවා නම් ඔබේ දැනුම පොතට
සමූපකාර ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ. ඔබ දන්නවා පනත 1972 අංක 5 දරන සමූපකාර පනත කියලා කවුරුත් දන්නවා. හැබැයි අපි දන්නේ නැති දෙයක් තමයි එය ලියාපදිංචි කරන්නේ කුමන ආයතනයේද කියලා ඇහුවොත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා ඉදිරිපිට තමයි ලියාපදිංචි කරන්න ඕනේ. ඒ නිසා එය පිළිබඳවත් පුංචි දල සටහනක් ඔබගේ ඒ අදාළ සටහන ඇතුලේ පුංචියට කොටු කරගෙන සඳහන් කරන්න. මොකද අපි හැම වෙලේම ඔබට කියන්නේ අපිට අවශ්‍යයි අපිට මේ හැම කෙනෙක්ගෙම ඒ සාමාර්ථයක් ලබා ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒකට ඔබගේ උවමනාව උනන්දුව කැපවීම කියන දේ ලබා දෙන්න අපිට ඉතුරු ටික කරගෙන යන්න පුළුවන්. හරි. අපි මෙතන 16 දෙනා අපේ ඉන්න පිරිස ටිකක් වැඩිපුර ඉන්න නිසා අපි පොඩ්ඩක් මතක් කරනවා. දැන් අපේ පන්තිවල මේ වෙද්දී අපි ආරම්භ කරගෙන යනවා ප්‍රශ්න පත්‍ර වල පිළිතුරු ලිවීමට. ඔබව සාමාන්‍ය ප්‍රායෝගිකව මේ දේවල් වලට ප්‍රශ්න පත්‍රයක් ඔබ විසින් තනිව කිරීමට හුරු කරවීම කියන කාරණාව සහ අපි ඔබ දැනට සිටින මට්ටම පිළිබඳව නැවත තක්සේරුවකට යාම. තක්සේරුකරණය හරිම වැදගත්. අපි ඉලක්කයේ අපේ ගමනට යද්දී ඉතින් අපි විශේෂයෙන් ඔබෙන් ඉල්ලනවා මේ ලබන සතිය වෙන්න පෙර මේ සතියේම ඔබේ ප්‍රශ්න පත්‍රය අවසන් කළ යුතුයි. ඒ නිසා ප්‍රශ්න පත්‍රය අවසන් කිරීම සඳහා ඔබ નિયમિત ස්ථාන අපි දන්නවා අපි වෙනදාට ඉගෙන ගත්තේ ඒ කිනම් අධ්‍යාපන ආයතනයේද ඒ අධ්‍යාපන ආයතනයේ හෝ අධ්‍යාපන ආයතනයේ වෙනස්කමක් කළයි ඔබට යම් විදියක වෙනත් මේ තැනකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් එහෙම වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ කාල වේලාවන් ඔබ සාමාන්‍ය පරිදි අපි වෙනදා පන්ති පවත්වන කාල වේලාවන් ඔබ දන්නවා. ඒ නිසා මේ අදාළ තැනකට ගිහිල්ලා ඒ අවස්ථාවකට සම්බන්ධ වෙලා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියලා ඒකේ අපි ඇගීමකට ලක් කර ගන්න අවශ්‍යයි. දැන් ඔබේ ලකුණු තත්ත්වය කොපමණද කියලා. ඒ නිසා සූදානම් වෙන්න සහ හැම කෙනෙක්ගෙම ඉල්ලනවා පණිවිඩයක් WhatsApp මැසේජ් එකක් එවන්න ඔබ කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා අපිට පුළුවන්. විශේෂයෙන් මේ විජේරාම අපේ විජේවර්ධනාරාම විද්‍යාපීඨයේ ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් ඒ අයට පුළුවන් සම්බන්ධ වෙන්න. මේ සිකුරාදා දවසේ මම එහෙට එන සිකුරාදා දවසේ මම සම්බන්ධ වෙනවා. අපේ පන්තියක් තියෙනවා උදේ 10 මාට. එතකොට ඔබ එතනට පැමිණෙනවා නම් 10 මාරින් ඉඳන් 12 මාට ඒකේ පිළිතුරු ලියන්න ඒ අවස්ථාව තියෙනවා. ඒ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. තවත් අපේ පන්තියක් තියෙනවා ඒ දවසේම. හැබැයි මේ පන්තියේ හරියටම දිනේ වෙලාව හරියටම නැහැ. නැත්නම් ඒ වෙලාවට උනත් ඒ අවස්ථාව යොදා කර ගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම අනිවාර්ය කොට සලකන්න. ඒ නිසා විශේෂයෙන් මතක් කරනවා ඒ අදාළ කටයුතු සූදානම් කරගන්න කියලා. අපිත් එක්ක සමහරු මේ පන්තිවලදී ඔන්ලයින් මේ විදිහට සම්බන්ධ වෙන අය ඉන්නවා. ඒ දරුවන්ටත් පුළුවන් ඔබට පහසු වෙන ආකාරයට සම්බන්ධ වෙන්න. හරි, අපි යනවා ඊළඟට මේ පස්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් නැත්නම් අපේ ආයන්න. මේකෙන් අහනවා හරිත නිපැයුම් ව්‍යාපාරයේ ඔක්තෝබර් 1 වෙනි දවසට හිමිකම කීයද කියලා. දැන් ඇත්තටම මේකේ හිමිකම ඕගොල්ලන්ට පේනවා මුදලින් ලක්ෂයක් සහ උපකරණ වලින් 10000ක් වටිනාකමින් යුත් උපකරණයක් යොදාගෙන තියෙනවා. එහෙනම් අපිට කොහොම පැහැදිලි ලෙස කියන්න පුළුවන් මෙහි හිමිකම වන්නේ රුපියල් 1,10,000ක් ආරම්භක හිමිකම. බොහොම පහසු ප්‍රශ්නයක්. ඊළඟට හරිත නිපැයුම් ව්‍යාපාරයේ ඍජු පිරිවැයක් හා වක්‍ර පිරිවැයක් වටිනාකම් සහිතව ලියන්න. මොනවාද ඍජු පිරිවැයට මෙයට ගන්න පුළුවන්? අපි කියමු බලන්න ඍජු පිරිවැයට මොනවාද අයත් වෙන්නේ? ඍජු පිරිවැයට අයත් වෙන්නේ කුමක්ද? ඍජු පිරිවැයට අපිට ගන්න පුළුවන් මොනවාද? මේ අමුද්‍රව්‍ය ගැනුම්. අමුද්‍රව්‍ය ගැනුම් කියන්න පුළුවන්, ණයට ගැනුමුත් කියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ දෙකේම එකතුව අමුද්‍රව්‍ය අත්පිට සහ ණයට ගැනුම් කියලා අපිට මේ වටිනාකම දෙන්න පුළුවන්. අපිට වක්‍ර ඒ වගේම ඍජු පිරිවැය අපිට බොහොම ලේසියෙන් අපිට දකින්න පුළුවන් වැටුප් කියන දේ. දැන් ඒ වගේම මතක තියාගන්න පුතේ වැටුප් කියලා තියෙනවා නම් එතනදී අපි කියන්නේ ඍජු ශ්‍රමයේ යටතේ වැටුප කියන දේ එකතු කරන්නේ. එහෙනම් වැටුප් කියලා තිබ්බොත් එයත් අපිට ඍජු ශ්‍රමයේ යටතේ ඍජු පිරිවැයක් යටතේ ගන්න පුළුවන්.
ඒ වගේම අද දවසෙත් අපි උදේවරුේ අපේ පන්ති පාසලේ පන්තිවලදීත් අපි මතක් කරපු දෙයක් තමයි විශේෂයෙන්ම සමහර මෙවැනි ප්‍රශ්නවල නිෂ්පාදන වැටුප කිව්වොත් එයත් ඍජු පිරිවැය යටතට ගන්න ඕනේ. එහි අදාළ ඍජුව සම්බන්ධ වෙන ශ්‍රමදායකත්වයට ලබා දෙන ඒ පුද්ගලයන්ට ගෙවන වටිනාකම නිෂ්පාදන වැටුප කියලා අර්ථයෙන් සඳහන් වෙලා තියෙනවා නම් මේ නිෂ්පාදන වැටුප කියන දේ අපි ඍජු අපි කතා කරන ඍජු පිරිවැය යටතේ නැත්නම් ඍජු ශ්‍රම පිරිවැය යටතේ ගන්න පුළුවන්. ඒ නිසා වැටුප කියන දේත් මෙතනදී අපිට ඍජු ශ්‍රමයේ යටතේ ගන්න පුළුවන් ඍජු පිරිවැයක් විදියට. ඒ වගේම විදුලි වියදම අපිට බොහොම පහසුවෙන් කියන්න පුළුවන් විදුලි වියදම අපිට ගන්න පුළුවන් මේකෙදි මොකද්ද? වක්‍ර පිරිවැයක් විදියට විදුලි වියදම වක්‍ර පිරිවැයක් විදියට ලබා ගන්න පුළුවන් විදුලි වියදම. එතකොට අපිට මේ කාරණා දෙක මෙතනදී සඳහන් කරගන්න පුළුවන්. රෝම ඉලක්කම් 7 මේ ව්‍යාපාරයේ පොදු ජර්නලයේ පිළියෙල කරන්න. පොදු ජර්නලයේ පිළියෙල කළොත් මේ ව්‍යාපාරයේ ඔබ හිතන කාරණා කීයක් මෙයට යොදා ගන්න පුළුවන්ද? ඔබ හිතන කාරණා කීයක් මෙයට යොදා ගන්න පුළුවන්? එකයි. මොකද්ද කාරණාව? ණයට කුරේ සමාගමෙන් ගත ලොරි රථේ කුරේ සමාගමෙන් ලබාගත් ලොරි රථය පිළිබඳව. ඔව් සර්. ඔව්. තවත් තියෙනවද මොන හරි? වෙන නැහැ සර්. ඔව් කුරේ රථේ අපි හිතනවා කුරේ සමාගමෙන් ගත්ත දේත් ඒ වගේම අපිට පුළුවන් ඕනනම් මේ උපකරණ යෙදවීම ප්‍රාග්ධනයේ විදියට උපකරණයක් යෙදවීමට අදාළ මේ ගනුදෙනුව රුපියල් 10000ක යෙදු උපකරණ සම්බන්ධව මෙතනදී මෙයටත් කිසිදු හවුහරණක් නැති ගනුදෙනුව. ඒ කියන්නේ මෙවැනි හවුහරණක් නැති ඒවා අපි සටහන් කළේ පොදු ජර්නලයේ ඇතුලේ. ඒ නිසා එයත් අපිට එකතු කරගන්න පුළුවන්. අවසානයේ අවසන් තොග 2000කට ගලපලා තියෙනවා. හැබැයි අපිට වර්තමානයේ ඒ ගැන කතා කරන්න බෑ. මොකද මේ තියෙන තත්ත්වයේ අපේ සිලබස් එකේ චේන්ජ් එකත් එක්ක අපි වෙනද ගිනුම කියන දේ කතා කරන්නේ නැති හින්දා නැතිනම් එතනත් අපිට සටහනක් තියෙනවා අවසන් තොග ගැලපීම සම්බන්ධව අපිට පොදු ජර්නලයේ වාර්තා කරන්න පුළුවන් ගැලපුම් සටහනක් විදියට මේ සටහන ඇතුලේ. ඒ නිසා අපිට මෙතන දෙකක් සඳහන් කරගන්න පුළුවන් පොදු ජර්නලයේ තුල වාර්තා කරන එකක් තමයි උපකරණ යෙදවීම. උපකරණයක් යෙදුවොත් අපි කොහොමද අපේ දිත්ව සටහන හැදෙන්නේ? අපි ඇහුවොත් එහෙම දැනට පිළිතුරක් නොදුන්නු දරුවෙක්ගේ උපකරණයක් යෙදුවොත් කොහොමද අපේ ජර්නල් සටහන එන්න ඕනේ? මනින් අපිට කියන්න බලන්න අවස්ථාව අරගෙන කේෂානි දිනූෂි උත්තරයක් තියෙනවද? දිනූෂි උපකරණයක් යෙදුවොත් අපේ අනිත් ශැරෝනි ඉන්නවා. ශැරෝනි කොහොමද තත්ත්වය? පිළිතුරක් දෙන්න පුළුවන්ද? උපකරණ ගිණුම හර 10000යි ප්‍රාග්ධන ගිණුම බැර 10000යි. හරියට හරි. උපකරණ ගිණුම හර 10000යි ප්‍රාග්ධන ගිණුම බැර 10000යි. ඔබට පේනවා ඇති මේ සටහන පොතනකටවත් සම්බන්ධ වෙන්න බෑ. මුදල් පොතට දාන්නව බෑ. මොකද මුදල් පොතේ කියන එක සටහනක්වත් මුදල් පොතට ගැළපීමක් නැහැ. ඒතකොට එතන පැහැදිලිව ඔබට තේරෙනවා ඇති ඒ කියන කාරණාව. ඒ නිසා මුදල් පොතට සම්බන්ධත් බෑ. සුළු මුදල් පොතට දාන්නත් බෑ. ගැනුම් ජර්නලයට දාන්නත් බෑ. ඉක්ුණුම් ජර්නලයට දාන්නත් බෑ. බැංකු ගිණුමට දාන්නත් බෑ. එහෙනම් අපි මේ පොදු ජර්නලේ වාර්තා කළ යුතුයි. එහෙනම් අපි සටහන ලියා ගන්න උපකරණ ගිණුම හර 10000යි ප්‍රාග්ධන ගිණුම බැර 10000යි ප්‍රාග්ධනයේ විදියට රුපියල් 10000ක උපකරණයක් යෙදවීම ගිණුම්ගත කිරීම කියන කාරණාව අපිට ලියා ගන්න පුළුවන්. ඒ වගේම අපිට විශේෂම කාරණාව මේ පොදු ජර්නලයේ තුල වාර්තා කරන්න තියෙන මේ ලොරි රථයක් කුරේ සමාගමේ මිලට ගැනීම මේකට අදාළ
සටහන තමයි අපිට කියන්න පුළුවන් මෝටර් රථ ගිණුම. නැත්නම් ලොරි රථ ගිණුම කියනවට වඩා මෝටර් රථ ගිණුම, බෙදා හැරීමේ රථ ගිණුම, හර කුරේ සමාගමේ ගිණුම බැර. අපි එතකොට ඔයගොල්ලෝ තේරුම් ගත යුතුයි අඳ ගන්න ඕනේ අපේ උද්ජරණයේ අපේ විශේෂයෙන් නම් කරලා තියෙන නිසා මේකේ විස්තරාත්මක උද්ජරණයකට ගියාට කමක් නැහැ. නම් කරගෙන උද්ජරණයේ මේ උඩින් මුකුත් කියන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ. දැන් දෙවෙනි ප්‍රශ්න වලදී තමයි මේ උඩ හෙඩින් එක උද්ජරණයේ උඩින් කාලච්ඡේදය කියන එක ලියන්න අවශ්‍ය. අපි මෙතන සඳහන් කරගන්නවා බෙදා හැරීමේ රට ගිණුම. බෙදා හැරීමේ රට ගිණුම හර 10යි කුරේ සමාගමේ ගිණුම. කුරේ සමාගමේ ගිණුම පෙර 10යි රුපියල් 10000ක 10000ක් නෙමෙයි අපි මම හිතන්නේ ලක්ෂ 2යි 3යි. ලක්ෂ 3යි. 10000 කිව්වේ උපකරණ කතාවේ. හරි ලක්ෂ 3යි. ලක්ෂ 3යි ඊළඟට අපි මේකේ කියනවා ලක්ෂ 3ක ලොරි රථය කුරේ සමාගමේ ගැනීම සටහන් කිරීම. පිට ඒ වගේම අර අපි මුලින් කිව්ව කාරණාවත් අපිට ලියන්න පුළුවන් උපකරණ ගිණුම හර 10යි රාග්ධන ගිණුම බැර 10යි රුපියල් 10000ක උපකරණ රාග්ධනය දෙසින් යෙදවීම සටහන් කිරීම. මේ විදිහට අපිට සටහන ඔබට පිළියෙල කරගන්න පුළුවන්, සඳහන් කරගන්න පුළුවන් ඒ කියන කාරණාව උඩ. හරි අපි ওই විදිහට සටහන සම්පූර්ණ කරගන්න පුළුවන්. පොදු ජනනේ හැබැයි උදින් මේ අදාළ බිඳු නම් කර ගැනීම ඒ ආකාරයෙන් කරගන්න ඒ කියන කාරණා ටික ඒ නම් කර ගැනීම ආකෘතිය අදින්න දැන් ආකෘතිය හැම වෙලේම මේ අදින්න හැම වෙලේම පුරුදු වෙලා ඉන්න ඕනේ. එතනදී ඒ පිළිබඳව දැන් අපි 10 වසරේ පන්තියේ වගේ එය අමතක වුණා කියන තත්වයට නම් යන්න එපා. ඊළඟට අපෙන් අහනවා මේ මුදල් ශේෂය ගණනය කරන්න කියලා. මම හිතන්නේ මේක ගැටලුවක් නෑ. ඕනනම් අපි ඊට පල්ලෙහෙන් අඳුමු මුදල් ශේෂය ගණනය කරන්න කියලා තියෙන්නේ. මුදල් ගිණුමක් අඳුමු. දැන් මුදල් ගිණුමක් යනනම් හොඳට මතක තියාගන්න ඕනේ මුදලින් යොදවන්නේ වටිනාකම රුපියල් ප්‍රාග්ධනයේ විදියට යොදවන වටිනාකම රුපියල් ලක්ෂයයි. අර 10 උපකරණය මේකට යොදා ගන්න එපා. 10 උපකරණය නම් මෙතනට යොදා ගන්න එපා. මොකද මෙයට මුදල් ගිණුමේ සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා අපි මුදල් ගිණුම ආරම්භ කරන්න ඕනේ ලක්ෂයකින්. එතකොට අමුද්‍රව්‍ය ගැනුම් තියෙනවා 50000. මුදලට ගැනුම් අපි සටහන් කරන්නේ ගැනුම් තියෙනවා 50000ක්. අමුද්‍රව්‍ය ගැනුම් 50000යි. ණයට ගැනුම් අපි දාන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඒක පිළිබඳව ණයට ගැනුම් සටහන් වෙන්නේ නැහැ කියලා. ණයට ගැනුම් මෙතිය දාන්නේ නැහැ. අත්පිට විකුණුම් තියෙනවා. විකුණුම් 1,50,000ක්. විකුණුම් තියෙනවා 1,50,000ක්. ණයට විකුණුමුත් අපි සටහන් කරන්නේ නැහැ. දැන් මේ මුදල් පොත කරද්දී හැම වෙලේම මතක තියාගන්න පුතේ මේ කරන මුදල් පොත අපි දන්න දේ පවා අපි හරියාකාරයෙන් නැවත නැවත මතක් කරගන්න ඕනේ. මේ මුදල් පොත කරද්දී හරි ණයට ගැනුම් දාන්නේ නැහැ, ණයට විකුණුම් දාන්නේ නැහැ කියලා නැවත නැවත අපේ අප්ඩේට් එක අලුත් කරගන්න ඕනේ. නැත්නම් අපි සමහරලාට නොදැනුවත්ව මේ දේවල් ක්‍රියා කර එක දිගට කරන්නේ නැතුව ගියාම අභ්‍යාස පවා අපි සමහර වෙලාවට ආයෙ මුලට එනවා. සමහරලාට අපේ ආයෙ අහනවා මුදල් පොතට සර් මේවා දාන්නවද? මුදල් පොතට සර් මේවා දාන්නේ නැද්ද? අපිට මතක නැහැ වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා ඒ අවබෝධයෙන් කරන්න ඊළඟට වැඩුම් තියෙනවා.
වැටුප් වල වටිනාකම දක්වලා තියෙනවා රුපියල් 20000ක් විදියට. ඊළඟ විදුලි වියදම තියෙනවා. විදුලි ගාස්තුව තියෙනවා රුපියල් 30000ක් විදියට. ඊළඟට අපි මෙතන කතා කරනවා ලොරි රථයක් ගන්නවා. ලොරි රථය ගන්න හැබැයි කුරේ සමාගමේ ණයට. ඒ නිසා මෙතන කිසිදු සටහනක් නැහැ. හැබැයි අපි දන්න දෙයක් තමයි මෙතන අපේ බැංකු ණය ලබා ගැනීම සිද්ධ කරලා තියෙනවා ඔක්තෝබර් මාසයේ. එහෙනම් බැංකු ණය කියන කාරණාව මෙතනදී වාර්තා කරෙන්න ඕනේ. බැංකු ණය කියන කාරණාව රුපියල් ලක්ෂ 2ක් වෙනවා. ඒ ලක්ෂ 2 මෙතන සටහන් විය යුතුයි. ඒතර මේ ආකාරයෙන් තමයි මුදල් පොතේ ගනුදෙනු ටික වාර්තා වෙන්නේ. ගනුදෙනු ටික වාර්තා වෙලා අපි සාමාන්‍ය විදිහට මුදල් පොත තුලනය කරගන්නවා. අපිට පේනවා මෙතන 2,50,000යි 4,50,000ක් තියෙනවා. අපි දෙපැත්තට 4,50,000ක් යොදාගෙන ඊට පස්සේ අපි බලනවා මෙතන අපිට ලක්ෂයක වියදම් ගෙවි දිනවා මේ පැත්තේ. එතකොට අපිට 3,50,000ක් විදියට කියන්න පුළුවන් ශේෂය පර්ගේ කියලා. ශේෂය පර්ගේ 3,50,000යි. ශේෂය ඊගේ 3,50,000යි. අපි අවසානයේ කියන්න පුළුවන් මේකේ අහලා තියෙනවා ප්‍රශ්නේදී අහලා ඇති ප්‍රශ්නේ යොමු කරද්දී අපෙන් අහලා ඇති 1.31 දිනට මුදල් ශේෂය අහලා තියෙන්නේ 1.31 දිනට නම් මුදල් ශේෂය අපි මේ විදිහට 1.31 දිනට මුදල් ශේෂය කියලා පල්ලෙහෙන් ලියා ගන්න උත්තරේ මේ විදිහට සටහන් කරන්න මුදල් ශේෂය රුපියල් 3,50,000 බලන කෙනාට බොහොම පැහැදිලිව සටහන දෙනවා. හරි. දැන් මුදල් පොතේ අපි සටහන අපි වාර්තා කරා මුදල් පොතේ සියල්ල. දැන් යනවා අපි ඊළඟට අපේ කොටසේ ඔයගොල්ලෝ ඕනම් බලා ගන්න ඔයගොල්ලෝගේ වයිට් බෝඩ් එක තියෙනවා තිරේ ඔයගොල්ලොන්ට අවශ්‍ය කොටස් තියෙනවා නම් මේ වෙලාවේ මේ මොහොතේ බලා ගන්න පුළුවන්. ඒ ඒවා ලියා ගන්න. මේ අතරතුර මේ ලියා ගන්න අතරතුර අපි කියනවා මේ ව්‍යාපාරයේ ජංගම නොවන වගකීමක් හා ජංගම වගකීමක් වටිනාකම් සහිතව දක්වන්න කියලා තියෙනවා. ජංගම නොවන වගකීම තමයි බැංකු ණය. ලක්ෂ 2ක බැංකු ණය. ඊළඟට අපිට ජංගම වගකීමක් විදියට ගන්න පුළුවන් මේකේ මේ ව්‍යාපාරයේ ජංගම වගකීමක් විදියට ගන්න පුළුවන්. ණයට ගැනුම් තියෙනවා. එහෙනම් ණයට නැනුම් කරද්දී ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර තියෙනවා. නිසා ණය හිමි වටිනාකමක් තියෙනවා රුපියල් 20000ක. ණය හිමි වටිනාකමක් තියෙනවා රුපියල් 20000ක. ණය හිමි වටිනාකමක් තියෙනවා රුපියල් 20000ක. ඊළඟට මේකේ ශුද්ධ ලාභය අහන්න. දැන් අපි මම හිතන්නේ උඩ කොටසේ මේ වෙද්දි ලියලා අවසන් නැති පොදු ජනනයේ කොටස අපි ඒක නිසා එතනට ගිහිල්ලා අපි බලමු ශුද්ධ ලාභය කීයද කියලා හොයාගන්න. ශුද්ධ ලාභය අපි බලමු. ශුද්ධ ලාභය බලන්න ඉස්සෙල්ලා මේ පිළිතුරු කීපයක් අපි ගමු බලන්න ශුද්ධ ලාභය. අපිට කියන්න බලන්න ශුද්ධ ලාභයේ පිළිතුරු කීපයක්. මට අවශ්‍ය රුපියල් 82000යි. රුපියල් 82000. හරි. දිලීෂ කියනවා 82000යි කියලා. දිලීෂ 82000යි. ඉලක්ෂ 80,000යි. 80000යි. ඉලක්ෂ කියනවා 80000යි. මේට අමතර පිළිතුරක් අපේ ගැහණු දරුවෝ ටික කොහොමද තත්ත්වේ? කොහොමද තත්ත්වේ? මොනවාද උත්තර? විතර උත්තරයක් තියෙනවද? විතර පිළිතුරක් දෙන්න පුළුවන්ද සුද්ධ ලාභ? හරි. අවංකවම කෙලින්ම කිව්වා මම කලේ නැහැ කියලා. හැබැයි විතර ඉක්මනට බලන්න මට ඉස්සෙල්ලා
පිළිතුරක් ගන්න. එතකොට ඔයා දන්න මට්ටම ඔයාගේ මට්ටම ඔයාට හොයාගන්න පුළුවන්. ඒක නිසා සමහර වෙලාවට අපි ටිකක් ප්‍රමාද වෙනවා. දැන් ඇත්තටම සුද්ධ ලාභේ හොයන්න අපි පොඩ්ඩක් අපේ ස්ලයිඩ් එකේ අපේ ප්‍රසන්ටේෂන් එක ඉස්සරහට යමු. එතකොට පොඩ්ඩක් ලේසි බලා ගන්න පුළුවන්. excuse me sir. ඔව් කියන්න පුතේ. සර් පිළිතුරේ පොඩි වෙනස්කමක් කරනවා සර්. මේ රුපියල් 80000යි මම මේ ණය පොලිය ඇතුළත් කරලා තිබ්බනේ. ණය පොලිය ඇතුළත් කළේ නැහැ. හැම වෙලේම මේ කවුරු කිව්ව පළියෙන් නම් ඒක බලන්න එපා. හරි චානුක මොකද තත්ත්වේ? චානුක සද්දයක් නැහැ මේ දවස් ටිකේ. ශරෝනි මොකද තත්ත්වේ? සාම්‍ය 80000යි. 80000යි. ඔව් සර්. මේක අමතරව කවුරුත් නැද්ද මේ 82000 කියන කට්ටියක්වත්? හරි උත්තරයක් ගත්ත කවුරුත් නැද්ද ඒ කියන්නේ? නැද්ද? එහෙමද? හරි අපි බලමු එහෙනම් එහෙමයි කියලා. හරි එතකොට සර් මේ බැංකු ණය පොඩ්ඩක් ගන්න කරද්දී පොඩි ප්‍රශ්නයක් වුණානේ. සර් 75000. ඔව් 75000යි. කවුද ඒ උත්තරේ දුන්නේ? හිරුෂි. හිරුෂි. හිරුෂි කියනවා 75000යි කියලා අපි බලමු. අවස්ථාව අරන් කවුද මේ තුන් දෙනාගෙන් හරි උත්තරේ දෙන්නේ? හැබැයි තුන් දෙනාගෙන් දෙන්නෙක්ම එකම සමාන උත්තරයක් දුන්නේ. මීට අමතරව තව උත්තර තියෙනවද? හරි අපි යමු. අපි දන්නවා මේකෙදි සුද්ධ ලාභය ගණනය කරන්නේ පොඩ්ඩක් මේකේ පොඩි මේ කොටසක් අපිට ඕනේ වෙයි. මේක අපිට ආදායම ඍණ වියදමට යන්න බෑ. හරි? අපි මේ කොටස ගන්න වෙනවා මේ මුදල් ගිණුමත් අපි ඉවත් කරගන්න. අපේ මේ ලිව්ව උත්තර ටිකක් අපි දැන් දන්නවනේ. 275යි, 200යි, 200යි 80000 කිව්වා අපි බලමු. අපිට මේකේ යන්න වෙන්නේ මෙන්න මේ ලේඛ සුද්ධ ලාභය. ඇයි මෙහෙම යන්න වෙන්නේ? ඇයි මෙහෙම යන්න වෙන්නේ? දන්නේ නැද්ද? හරි අපි මේකේ කියන කාරණාවෙන්නේ මේ ළඟට කියනවා අගතොගය. මේකේ අගතොගය කියන නිසා තමයි මේ ගැටලුව එන්නේ. අගතොගයක් තියෙනවා ඇත්තටම මේ කියන කාරණාව ඇතුලේ මේක පොඩ්ඩක් මේ වැටුප් කියන දේ ඇතුලේ පොඩි අරගලයක් තියෙනවා. වෙනදා වගේ නෙමෙයි. වෙනදා ඕගොල්ලෝ හිතන தත්වෙට නෙමෙයි මේ தත්ත්වය පොඩ්ඩක් වෙනස් අතකට බලපාන. හරි. සාමාන්‍යයෙන් මේ වැටුප කියන දේ අපේ සිලබස් එකේදී වැටුප කියන දේ අපි සාමාන්‍යයෙන් දකින්නේ නැහැ. වැටුප කියන වචනේ හැම වෙලේම හංගනවා. ඕගොල්ලෝ බැලුවොත් එහෙම බලන්න මේ වෙන නමකින් තියෙන්නේ. හැබැයි ලාභෝ අලාභේ වල වැටුප් පහ වේතන එහෙම කියලා තියෙනවා. නැත්තම් මේ වැටුප කියලා තනියෙන් දෙන්නේ නැහැ. මොකද වැටුප කියන දේ ගැලපෙන්නේ මෙන්න මේකයි. මේක අලුත් කාරණා. හරි. මේ නිෂ්පාදන ගිණුම් වල අපි නිෂ්පාදන ගිණුමක් හදද්දී විශේෂයෙන් වැටුප් කියන දේ ගලපන්නේ හැම වෙලේම මෙන්න මේ අදාළ තැනට. අපේ නිෂ්පාදන පිරිවැය අපි දන්නවා ඍජු ශ්‍රමය කියන දේ යටතේ වැටුප එනවා උඩට. ඒතර වැටුප කියන දේ අපි මේ අලුතෙන් ඉගෙන ගන්න. ඕගොල්ලොන්ට මේ වෙලාවේදී දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක සමහර වෙලාවට මම අද සුවිශේෂයි කිව්ව සමහර අවස්ථාවල මේ කිව්ව කාරණාවත් ඒකින් තමයි වැටුප කියන දේ මෙතන මේ අපේ උඩට එතන සඳහන් වෙනවා. අපි පොඩ්ඩක් තොරතුරු ටිකක් එක කොටසක් දාගෙන අපි දල ලාභයෙන් හොයාගෙන ඉන්න පුළුවන්. විකුණුම් කියනවා පුතේ. දැන් මේ විකුණුම් කියෙද්දී විකුණුම් වල අපි දන්නවා විකුණුම් කතා කරද්දී ණයට අත්පිට දෙවර්ගයම අපේ විකුණුම් ඇතුලේ මුළු සටහනේ තියෙන්න ඕනේ. විකුණුම් කියන සටහන ඇතුලේ ණයට අත්පිට දෙවර්ගය. එහෙනම් ණයට විකුණුම් කියනවා
1,50,000 අත්පිට විකුණුම් තියෙනවා 50,000 එනම් මුළු විකුණුම් වල වටිනාකම 2 ලක්ෂ. ඊළඟට අපිට තියෙනවා ණයට ගැනුම් අත්පිට ගැනුම්. ඒකත් අර විදියමයි. ණයටයි අත්පිටයි කියලා වෙනසක් නැහැ. දෙකම එකතු කරලා අපි යොදා ගන්න ඕනේ. ඒතකොට ණයට ගැනුම් කියනවා 20000ක්, අමුද්‍රව්‍ය ගැනුම් කියනවා, අත්පිට ගැනුම් කියනවා. මේකෙදි 50,000 එනම් මෙතන 70,000. වැටුප තියෙනවා මෙතන 20,000. අවසාන තොගේ මෙතන තියෙනවා 2000. හරි. අවසානයේ තොගේ 2000ක් තියෙනවා. එතකොට අපිට මේකේ විකුණුම් පිරිවැය එනවා. විකුණුම් පිරිවැයෙන් දර ලාභය අපිට ගන්න පුළුවන්. දර ලාභයෙන් පස්සේ මේකේ එකතු කිරීම මුකුත් නැහැ. අඩු කරන්න තියෙනවා මේකේ විදුලි වියදම. විදුලිය තියෙනවා රුපියල් 30000. විදුලිය තියෙනවා 30000. දැන් මේකෙදි පොඩ්ඩක් බලන්න පුතේ මේ කියන කාරණාව යටතේ මේකේ ණය පොලිය ගණනය කරන්න ඕනේද නැද්ද? ඔන්න මේ කතාව තියෙන්නේ. මේක මේ අනිත් ඔක්කොම ටිකක් ලේසියට ඇවිල්ලා සුද්ධ ලාභයේ තැන තමයි මේක ටිකක් දරුණු වෙන්නේ. සකහන ණය පොලිය ගණනය කළ යුතුද නැද්ද? මම අහනවා ප්‍රශ්නයක්. ණය පොලිය අරන් තියෙන්නේ කවදද? තොම්බර 15 එතකොට මාසයක් පිල්ල නෑනේ ණය පොලි ගණනය කරන්නේ. ඔව් එතකොට මාසයක් ගිහිල්ලා නැහැ. එහෙම බැංකු ආයතනවල කවමදාවත් දවස් ගානට පොලිය නෙමෙයි. ගත්තොත් ඊළඟ මාසයේ අවසාන දවසේ තමයි ඔබේ ණය වාරිකය ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ලබන මාසේ 15 වෙනිදා ලබන වාරිකයට තමයි ඔය පොලිය අයත් වෙන්නේ. හරි? දවස් 15කට පොලි ගන්න නැහැ. එහෙමනම් කවමදාවත් මිනිස්සු මාසේ මැදදී පොලිය ගන්න නැහැ. ඒ කියන්නේ ණය ගන්න නැහැ. මොකද පොලිය ගෙවන්න වෙනවනේ භාගයක්. මොකද භාගයක් වුණත් ගෙවන්න ඕනේ නැහැ. සම්පූර්ණයෙන් මුලදිම පටන් ගන්නවා වැඩේ කියලා එහෙම ගන්න. ඒ නිසා කවමදාවත් මේ ණය පොලිය කියන දේ මාසේ මැදකදී ගත්තා කියලා ඒගොල්ලෝ 100 ගාණක් දීලා තියෙන්නේ අපිව තවත් අමාරුවේ දාන්න. මොකද අපි 100 ගාණේ එක්ක අපි එකපාරම අපිට අවබෝධ වෙනවා හරි 112යි එහෙනම් මේක 2 ලක්ෂයයි 112යි 12න් එකයි ගත්තා මාසෙ. එහෙම කියලා තත්යකට යනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේක එහෙම තත්යකට යන ගාණක් නොවේ. එහෙනම් අපිට ණය පොලිය මෙතන වාර්තා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ අපි කිව්වා මේ වැටුප් කියන දේ අපි නිෂ්පාදන පාඩමේ නිෂ්පාදන පිරිවැය පාඩමේ ඔබට ඉදිරියේදී සඳහන් කරන්න මේ වගේ ගාණක් කොයි විදිහේ දෙන්නේ කියලා. ඒ කියන්නේ මේ නිෂ්පාදන වෙළඳ ලාභ ගිණුම නැත්නම් නිෂ්පාදන ලාභ ගිණුම කියලා අපි කතා කරනවා. නිෂ්පාදන ගිණුමත් එක්කම ව්‍යාපාරයක ලාභ අලාභය සෙවීම කියන අපේ පරණ සිලබස් එකේ ගැටලුවක් තිබ්බා. අපි බලමු ඒක එවැනි ගැටලුවක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඒ වගේ ගැටලුවක් උසස් පෙළ හෝ නිර්දේශය ඇතුලේ හොයාගෙන පුංචි ගැටලුවක්. ලොකු ගැටලුවක් නෙමෙයි පුංචි ගැටලුවක් හොයලා දෙන්න. මොකද හේතුව යම් අවබෝධයක් පුංචි අවබෝධයක් ලබා ගන්න අපි දන්නේ නැහැ විභාගයේ කුමන තත්වයක් යටතේ දීයිද කියලා. ඒ නිසා අපි හැම දෙයකටම සූදානම් මින් තමයි ඔබව යොමු කරන්නේ. එතකොට ඇත්තටම මේ වගේ නිෂ්පාදන වෙළඳ ලාභ අලාභ ගිණුම කියලා අපි ඉගෙන ගත්තොත් ඒකේ එන්නේ සියලුම මේ රැටුප් ඔක්කොම උඩට ඇවිල්ලා ඍජු රැටුප් ඔක්කොම ඇවිල්ලා මේ පල්ලෙහායින් සිද්ධ වෙනවා මේ ලාභ හෝ අලාභ ගිණුමට අදාළ අනෙකුත් වියදම් ටික. ඒතකොට මේ රැටුප කියන්නේ නිෂ්පාදන රැටුප. ඒ නිසා තමයි උඩ මේක ගැලපුවේ. එතකොට අපි දන්නවා මෙතන මේ දෙකේ එකතු 90. ඊළඟ මේක අඩු කරපුවම මෙතන අපිට එනවා කීයද? 88,000 අපේ විකුණුම් පිරිවැය විදිහට. එතකොට 2 ලක්ෂයෙන් 88,000ක් අපි අඩු කරපුවම අපිට එනවා කීයද? 1,12,000 දල ලාභයේ විදිහට. 1,12,000ක් දල ලාභයේ විදිහට එනවා. ඊළඟට අපි 30,000ක් මේකේ අඩු කරනවා. එතකොට කීයක් දෙන්නේ? අපිට උත්තරයක් ආවද? හරි. උත්තරයක් ඇවිල්ලා ගියාද මන්දයි. හරි. අපිට එතකොට කීයක් දෙන්නේ? දැන් මේ කොහොමත් ආවට මේ දේ දැන් කොහොමත් ලාභෙනේ හොයන්නේ. මේ වැටුප මෙතනට ගෙනිච්චත් ඔබට එන පිළිතුර එකමයි. ඒකේ වරදක් නැහැ කිසිම. හරි. වැටුප මෙතනට ගියත් එන පිළිතුර එකමයි.
එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව තමයි මෙතනත් වැටුපඩු කරනවා මෙතනත් ආව නම් වැටුපඩු කරනවා. ඒ නිසා උත්තරේ ඒකයි. හරි. එතකොට මෙතන බලද්දී 30000ක් අඩු වුණාම අපි දන්නවා ලක්ෂ 2000යි 92000යි 82000යි. එහෙනම් 82000 තමයි ලාභය. සුද්ධ ලාභය කීයද? 82000. දිනීෂ නිකන් හරි කවුද දිලක්ෂ ගැන හිතුවේ නැත්තම් දිලක්ෂගේ පිළිතුර ගැන හිතුවේ නැත්තම් දිලීෂටත් ওই පිළිතුරේටම යන්න තිබ්බා කියලා මට නම් හිතෙනවා. හරි. කෙසේ වෙතත් දිලීෂ ඔබ ඒ මතයේම ඉඳ තිබ්බා 82000ෙම. කොහොම හරි අපේ පිළිතුර 82000යි. මේක මේ විදිහට තමයි එන්නේ. පොඩ්ඩක් උදේ මේ සටහන දාගන්න. මොකද මේ කතන්දරේ වැටුප කියන දේ අපේ ඕනෑම පොතක බලන්න ඔබ විගටම අච්චු පොත පෙරලාගෙන යන්න. අද දවසේ මේ කොටස ඉවරුනාම වැටුප කියලා තනියෙන් වචනයක් අපේ ශේෂ පිරික්සුම ඇතුලේ දකින්න නැහැ. අපිට තියෙන්නේ හැම වෙලේම වැටුප්පා වේතන නැත්තම් වෙළඳ අපි කතා කරන විකුණුම් සේවක වේතන පරිපාලන වේතන කියන්නේ අපි දන්නවා කෙලින්ම ඒ වක්‍ර පිරිවැය යටතේ යන වේතනයක්. වැටුප කියන දේ නිෂ්පාදන වැටුප කියන්නේ එය ගලපගන්නේ හැම අවස්ථාවකදීම මේ අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී අමුද්‍රව්‍ය මිලදී ගැනීම තුල තමයි මේ වැටුප කියන දේ රඳවන්නේ. ඒ නිසා අපිට මේ ආකාරයෙන් ඉන්නේ මේක අලුත් ඉගෙන ගැනීමක්. ඒ නිසා ඔබට මේ වැදගත් වෙයි අද දවසේ මේ වෙලාව මේ මොහොත මම සමහර දරුවන්ට කිව්වා අද දවසේ සම්බන්ධ වෙන්න කියලා. මොකද මේවා අපි මේ විදියට ඉගෙනුවාට මේ මොහොතේදී මේ හැම වෙලාවෙම මම යන පන්තියක් ගානේ මේක මට මතක නැහැ හැම වෙලාවෙම මේ කොටසම ගන්නන්න කියලා. අපිට විභාග ප්‍රශ්න පත්‍ර ආවොත් ඔබ හැම වෙලේම පන්ති වලට සහභාගී වෙද්දී ඒක හරි. එතකොට සමහර පන්ති වලදී අපි ගෙනියන හැමදාම මේ සතියේට කරන ඒවා ඔක්කොමලාගෙම එකම තැනකට එන අවස්ථා අඩුයි. මොකද සමහරුන් ඉන්න මට්ටමත් එක්ක සමහරු ඉන්නේ අඩු මට්ටමක. සමහරු අපි දන්නවා ටිකක් පල්ලෙහා මට්ටමක ඉන්නේ. එතකොට අපි මේ වගේ සටහන් නැහැ. එකතු කරන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට ඒගොල්ලෝ දකින්නෙම නැහැ මේ වගේ ගාන. ඒ නිසා විශේෂයෙන් මතක් කළේ අද දවසේ සම්බන්ධ වෙන්න කියලා. මොකද එහෙම වුණොත් ඕගොල්ලන්ට මේ අදාළ කොටස තේරුම් ගන්න පුළුවන්. මේකේ ඕනනම් ඕන දෙයක් අහන්න පුළුවන් දැන්. අපි සමිරු අවස්ථාව දෙමු අහන්න තියෙනවා නම් ප්‍රශ්නයක් මේගොල්ලන්ට. හරි අපි යමු ඊළඟ අපේ මම හිතන්නේ ප්‍රශ්න තියෙනවද? එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. හරි මම හිතනවා එහෙම නැහැ කියලා. ඕගොල්ලෝ පොඩ්ඩක් සටහන් කරන්න අපි අවස්ථාව දෙමු සමිති. white board එකට පොඩ්ඩක් අපි ඇන්ගල් කරලා හරි. හැම වෙලේම පුතේ මේ අගතොගේ තිබ්බොත් ඔබේ සුද්ධලාභයේ ගැළපීමට මේ සටහන භාවිතා කරන්න. අගතොගේ නැතිනම් ඕගොල්ලන්ට පුළුවන් ආදායම ඍණ වියදම යටතේ සුද්ධලාභය හොයන්න. දැන් මේවා හොඳට මතක තියාගන්න විභාගයේදී. දැන් ගොඩක් වෙලාවට අපි දකින්න දෙයක් තමයි විභාගයේ ඔය ප්‍රශ්නවලදී අන්තිමට තියෙනවා තොග සියල්ල විකිණියයි. තොග සියල්ල විකුණා ඇත. ඔය වගේ කතාවක්. ඒ කියන්නේ විකුණා ඇත කියන්නේ ඉතිරි තොගයක් අවසාන ඉතිරි තොගයක් අත ඉතිරි තොගයක් නැහැ කියන්නේ. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් සුද්ධ ලාභය නැත්නම් ලාභයේ සමානයි ආදායම වියදම කියලා අරහට අපේ සටහන ගෙනියන්න. හැබැයි අගතොගයක් තියෙදි අපි මේක මේ විදිහට ලේඛනයක කරන්න. මොකද ඔබට වැරදෙන ප්‍රමාණය වැඩි. බොහෝ වෙලාවට මේ වගේ ගාණක් හදන්න. මොකද ඔබ ඊතරම් දුරට දන්න මට්ටමක ටිකක් නැහැ කියලා තර්කයේ තුල තමයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා දරුවන්ගේ මට්ටමින් අපි සුද්ධ ලාභයේ අගතොගේ තියෙනවා නම් අපි ගලපන්න මේ විදිහට. හරි දිලීෂ මොකද තත්ත්වය? අතනස මං මේ දිලක්ෂක උත්තරෙත් එක්ක මං ආයේ ගාන බැලුවහම දැක්කේ මේ බැංකු පොලිසිය තියෙන එකත් එක්ක ඒක තමයි මේ දිලක්ෂගේ උත්තරේ මම තේරුම් ගන්න. මම දන්නවා කොහොමද අවංක වීම හරි වැදගත්. අපි හැම වෙලේම අපි කිසිම බයක් හැකක් වෙන්න ඕනේ. අපිට උණු දේ ඇත්තටම කියන්න පුළුවන්. හැබැයි දිලක්ෂයටත් සමහර වෙලාවට වරදින්න පුළුවන්. අපිටත් වරදින වෙලාව
මටත් අනිවාර්යෙන් වර්ධින වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි අධිතක්සේරු කරපුවම අවස්ථාවක. හරි එතකොට අපි බලමු. අපේ හිමිකම් ගිණුමක් සහ ආදායම් ගිණුමකට නිදසුනක් දෙන්න කියලා. මොකද්ද අපිට හිමිකම් ගිණුමකට දෙන්න පුළුවන්? යන්ත්‍ර ගිණුම. ඔව් යන්ත්‍රද උපකරණ ගිණුමනේ. ඔව් ඒ කියන්නේ ඒකට මේ හිමිකම් ගිණුම ව්‍යාපාරයේ හිමිකම් ගිණුමක් කියන්නේ හිමිකම් ගිණුමක් නම් ව්‍යාපාරයේ තින් හිමිකම් ප්‍රාග්ධනීය විදියට ප්‍රාග්ධන ගිණුම සඳහන් කරන්න පුළුවන් 1,10,000. ඒක තමයි කියන්න පුළුවන්. උපකරණ ගිණුම කියලා ලියන්න බෑනේ හිමිකම් ගිණුම ඇතුලේ. අපිට කියන්න පුළුවන් ප්‍රාග්ධන ගිණුම කියලා 1,10,000යි කියලා අපිට ලියන්න පුළුවන්. ඊළඟ ආදායම් ගිණුමක් කිව්වොත් විකුණුම් ගිණුම අපිට සඳහන් කරන්න පුළුවන් ආදායම් ගිණුමක් යටතේ. හරි අපි හිමිකම් ගිණුමක් කිව්වොත් අපි ලියන්න එපා මේ උපකරණ කියලා. හරි උපකරණ කිව්වොත් ඒ වක්කම් ගිණුම. ඒ නිසා ප්‍රාග්ධන ගිණුම දැන් මේ අපි කතා කරපු ලක්ෂයයි 10,000යි දෙකම එකතු වෙලා 1,10,000 උනේ අපි කතා කරන ප්‍රාග්ධන ගිණුම. එතකොට ඒ නිසා අපේ හිමිකම් ගිණුමක් කිව්ව ප්‍රාග්ධන ගිණුම කියන කාරණාව මෙතන සඳහන් කරගන්න. හරි ඊළඟට ආදායමක් කියන දේ විකුණුම් ගිණුම සඳහන් කරන්න. විකුණුම් ගිණුමේ ඔබට තියෙනවා ණයට විකුණුම් අත්පිට විකුණුම් මේකේ විකුණුම් ගිණුම 1,50,000 කියන එකද සඳහන් කරගන්න. ඊළඟ ජංගම නොවන වත්කම් හා එහි වටිනාකම් දක්වන්න කියලා තියෙනවා. ජංගම නොවන වත්කම් උපකරණ තියෙනවා 10,000ක වටිනාකම දක්ව ගන්න. ඊළඟට අපිට තියෙනවා ලොරි රථය බෙදා හැරීමේ රථේ ලක්ෂ 3ක. ඒ විතරයි නේද? අපිට කිසිදු ආකාරයක ෂේ අනුපාතයක් මුකුත් දීලා නැහැ. අපිට ෂේ කරන්න කිසි දෙයක් නැහැ. ඒ නිසා ඒ ආකාරයෙන් ලියන්න පුළුවන් අපිට. දිලක්ෂ ඔයාගේ අඩුපාඩුව හදාගත්තද? තේරුම් ගත්තද? ඔව් සර්. හරි. එහෙනම් අපි මේ වෙලාවේ යනවා අපි ගානට අපේ ඊළඟ කොටසට ගිණුම්කරණයේ කොටසට අපි යමු ඊළඟ ගානට. හරි. ඔන්න දැන් අලුත්ම පහේ අපි කතා කරන ප්‍රශ්නයක් තමයි අද දවසේ ඔබට තියෙන්නේ. ඒකේ අහලා තියෙනවා ඔබට පේනනවා ඇති මේකේ පොඩ්ඩක් මේ අපිට පේනෙන්න නැහැ මේකේ අර ටීවී කියන්නේ ගිණුමක් විදියට අර කොටු බෙදිලා තියෙනවා. මං හිතන්නේ මට ඊයේ දවසේ මං ඔය ෆොටෝ එක ගනිද්දී අනිවාර්යෙන් ඔය කොටු ටික ඉවත් වෙලා තියෙනවා යම් කිසි මගේ සෙටින්ග්ස් වල ප්‍රශ්නයක් නිසා. මගේ ප්‍රශ්නය. සමිරුගේ ප්‍රශ්නයක් නෙමෙයි. හරි. කමන්නේ ගැටලුවක් නැහැ. අපිට ඒක අපි දන්නවනේ සමිරු ඔයා එතනදී මහන්සි වෙන්න එපා. පළවෙනි කාරණාව තමයි වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂ පිරික්සුමේ වෙනස. කීයද වෙනස? දැන් ඔයගොල්ලෝ දන්නවා. වෙනස කීයද? 6,000යි. ඔව් කොහමද ගත්තේ? හර පැත්තේ තියෙනවා 14,000ක්. ඔන්න සමිරු ඉතින් අපි දන්නවා සමිරුට මොන හරි දෙයක් කියූ පමණින් සමිරු ක්‍රියාත්මක වෙනවා. හරි ඒක තමයි සමිරුගේ තියෙන විශේෂත්වය. ඔබ දැක්ක ඔබ දන්නවා ඇති සමිරු මම මේ මෑතකදී මතක් කළා අපේ අවසාන වීඩියෝයේදී සමිරු මට එක පන්තියකදී උදව් වෙනවා මං කිව්වා උදව් වෙන්න එපා කියලා. එදා දවසේ මොකද සමිරුගේ පියාගේ හදිසි අසනීප තත්ත්වයක් නිසා පියාව රෝහල්ගත කළා ජාතික රෝහලට. සමිරු ඒත් මට රෝහලේ ඉඳන් ස්ක්‍රීන් ෂෙයා කළා මගේ නෝට් ටික. මම ඇත්තටම සමිරුට මං ඒ වෙලාවේ ඉල්ලුවෙත් නැහැ. එවැනි උදව්වක් මං හිතන්නේ සමිරුට සමිරුගේ ඒ හිත හොඳ ගතියට මං හිතන්නේ කවමදාවත් ජීවිතේ වැරදෙන්නේ නැහැ. ඔබගේ ජීවිතේ ਸਰවපකාරයෙන් සාර්ථක වෙයි. මොකද එවැනි මම දන්නේ ගෝලෙක් කියන්නේ හැම වෙලේම අපි දන්නවා දරුවෙක් කියන්නේ අපි යාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ යම් උදව්වක්. සමහර අවස්ථාවල අපි ඕගොල්ලෝගේ මට්ටමින් නම් කොහොමත් උදව් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝගේ මේ O level විභාගයේ ඉස්සෙල්ලා තරණය කිරීම තමයි පළවෙනිම කාර්යය. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි දැක්කම කොහොමද සර් කොහොමද ගොඩක් කාලෙකින් කියලා හම්බුනාම මගතොටේදී කතා කරනවා ඇරෙන්න ගුරුවරයාගේ සැප දුක් විමසීමට විශේෂයෙන්ම එන දරුවෝ බොහොම අඩුයි. එහෙම එන අය ඉන්නවා දැන් අවුරුද්දක් පතා හැම
ජනවාරි 1 වෙනිදාම ඇවිල්ලා බලලා යන එහෙම කණ්ඩායම් ඉන්නවා. සමහරු ඇවිල්ලා බලලා යනවා. මේ මම වයසකත් නෑ. නමුත් සමහර වෙලාවට අපි දන්නවනේ ටිකක් වයෝ වෘද්ධ ගුරුවරුන්ව තමයි බලන්නේ. නමුත් මේ එහෙම අය ඉන්නවා අපේ සමාජේ. එහෙම ජනවාරි 1 වෙනිදාට ඇවිල්ලා කතා කරලා යන අය ඉන්නවා. සමහර අය ගුරු දිනේට ඇවිල්ලා කතා කරලා ගෙදරටම යන අය ඉන්නවා. එහෙම ගුරු මේ ගෝලයෝ ඉන්නවා. ඒ කෙසේ වෙතත් ඒ අයත් එහෙම කතා කරලා ගියාට මේ අපිත් එක්ක රැඳී ඉන්න මගේ ගෝලයා හරි විශේෂයි. මොකද මෙයා එවැනි තත්වයකදී එවැනි තත්වයකට එහා ගිහිල්ලා Tamanට හැම අවස්ථාවකදීම යම් දෙයක් ගුරුවරයා වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න උත්සාහ වෙන මගේ ගෝලයෙක්. ඉතින් මේක නිසා මම මතක් කරනවා දැනුත් මේ වීඩියෝ එකේ ගියාට කමන්නේ රෙකෝඩින් එකේ සමීරු ගැන එවැනි හොඳ හදවතක් තියෙන දරුවෙක්. ඉතින් හැම වෙලෙම කියන්නේ අපිට උදව් වෙන්නම නෙමෙයි හොඳ හදවතක් තියාගන්න. ඒක ඔබේ ජීවිතේ සාර්ථකත්වයට අනිවාර්යයෙන්ම වැදගත් වේවි. ඔබ ඒක නිවැරදි මාවතට ගෙන යාවි. ඒ කරන උතුම් දේ පවා හැමදේම අපි උඩ ඉන්න අපේ ආගමට අපි බලාපොරොත්තු වෙන අපි අදහන ආගමට අනුව අපිට ඒ කියන කාරණාව තුළ හොඳ දෙයක් ලැබේවි. ඒ නිසා හැම වෙලාවෙම අපිට කරන්න පුළුවන් උදව්වක් අපි ඕන කෙනෙක් වෙනුවෙන් කරන්න උත්සාහ කරන්න. සමීරු වගේ මං හිතන්නේ ඒක එහෙම කිව්වොත් වැරද්දක් නැහැ. හරි අපි මෙතනදී මතක් කරනවා මේක දැන් ඔන්න සමීරු ඔයගොල්ලන්ට මේ අදාළ රේඛා ටික ඒ අදාළ මේ ඕගොල්ලෝ මම හිතන්නේ සාමාන්‍යයෙන් අපි අතින් අදිනවට වඩා ඉක්මනට සමීරු ඇඳලා දුන්නා අපිට මේ ලෙජර් ගිණුම විස්තරාත්මක ගිණුම. දැන් ඕගොල්ලන්ට පේනවා පුතේ මේකේ ගැණුම් පැත්තේ 14000 හර පැත්තේ තියෙනවා ගැණුම් කියලා 14000යි. හර පැත්තේම තියෙනවා ලද වට්ටම් 6000යි. ඊළඟට බැර පැත්තේ තියෙනවා ශේෂ පිරික්සමේ වෙනස කියලා. හරිම ලේසි. මොකද අපිට ඒක වෙනස ඒගොල්ලොම පෙන්නලා දීලා තියෙනවා යොදා ගන්න ඕන තැන. ඒක හරිම ලේසි. එහෙම මම හිතනවා ඒක පොඩ්ඩක් මේ වෙලාවේදී ඕගොල්ලොන්ට පෙන්වුවොත් හොඳයි කියලා. මේ සටහන මේ ආකාරයෙන්ම මම පෙන්නන්නම්. එතකොට ඕගොල්ලොන්ට මේක තේරුම් ගන්න පහසුයි. දැන් මේක මේ විදිහට ලියන්න. අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම මේ ආරම්භක ශේෂය කියලා මේ පැත්තේ තියෙනවා. හොයා ගන්න අපිට දීලා ශේෂය. ඊළඟට ඕගොල්ලොන්ට පේනවා දැනුම්. දැනුම් වල වටිනාකම දීලා තියෙනවා 14000යි. ලද වට්ටමක් තියෙනවා 6000ක. ලද වට්ටම් 6000යි. ඊළඟට රක්ෂණ ගාස්තුවක් තියෙනවා 4000ක රක්ෂණ ගාස්තුව. 4000යි. ඊළඟට යන්ත්‍ර තියෙනවා වටිනාකමක් යන්ත්‍ර. මේකේ වටිනාකම තියෙනවා 10. දැන් ඔබෙන් අහන්නේ මේ උඩට වටිනාකම කීයද කියලා. අපි එහෙනම් ගාන මේ වගේ වෙලාවකදී තුලනය කරනවා. මොකද ගාන මෙතනින් එහා අවිනිශ්චිත ගිණුමක ගාන ඉදිරියට යන්නේ නැති නිසා. එහෙනම් මේක තුලනය කරලා 20000යි. දෙපැත්තම 20000 ගත්තා. වැඩිපුර වටිනාකම තියන අගේ තමයි අපි ගන්න. දැන් ඔයගොල්ලොන්ට ඒක පේනවා ඇති. මෙතන 20000 දෙපැත්තම සඳහන් වෙනවා. අපිට ඕනේ මෙතන ගාන හොයාගන්නයි. මෙතන 20000ක් එනවා නම් මෙතන උඩට 20000ක් එන්න හදාගන්න. එහෙනම් මෙතන 14000ක් තියෙනවා. 20000න් 14000 අඩු කරපුවම අපිට උඩට ගන්න පුළුවන්. එහි වෙනස රුපියල් 6000යි. ඉතින් හරිම ලේසි. මොකද මේගොල්ලෝ මේ හිස්තන දීලා තියෙන නිසා මේ වගේ ප්‍රශ්න කෙරෙහි මෙවැනි දේවල් මේ දේවල් ගැන අවධානය යොමු කරන්න හරියට මේ වගේ දේවල් අපිට අහන්න පුළුවන් හොඳ අවස්ථාවක් තියෙනවා. දැන් මේවා ඉදිරියට අහන්න පුළුවන් ප්‍රශ්න. නිසා මෙවැනි ප්‍රශ්නවලදී හොඳට අවධානය යොමු කරන් ඉන්න. මෙවැනි ප්‍රශ්න කරද්දී මේක හරිම වැදගත් වෙනවා. මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඒතර ඔයගොල්ලන්ට පේනවා මොකද මේ 20000න් මේ ගිණුම අවිනිශ්චිත ගිණුමක් ඉදිරියට ගෙන යන්නේ නැහැ. මේ වැරදි ටික හොයාගත්තයින් පස්සේ අවිනිශ්චිත ගිණුම එතනින් ඉවරයි. ඒ නිසා ඒ කියන කාරණාව තුළ අපි ඒ ආරම්භක ශේෂයෙන් හොයනවා නම් අපිට ඒ අදාළ අඩු පැත්තේ වටිනාකම උඩට ගෙනහිල්ලා ඒ අඩු වටිනාකමේ ශේෂය හොයාගන්න පුළුවන්. හරි එහෙනම් අපි යනවා මේ විදිහටයි ඔබට පේන්නේ අවිනිශ්චිත ගිණුම ඔබේ පිළිතුර ගොඩනැගුණු ආකාරය මේ ආකාරය. මේක දන්නේ නැත්නම් තේරුම් කරන්න අවශ්‍ය නම් ආයෙ නැවත වාරයක් තේරුම් කරන්න පුළුවන්. එහෙමනම් අහන්න. ගැටලුවක් නැත. හරි එහෙනම් අපි ගැටලුවක් නැතිනම් අපි යමු අපේ ප්‍රශ්නෙට.
අපේ ප්‍රශ්නෙට යමු. අපි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ ඊළඟ කාරණාවේ මේ වැරදි ටික මේ අදාළ කාරණාත් එක්ක දැන් මේකම බලන්න පුළුවන්. අපි මේකත් එක්කම යමු. සිදුවී ඇතයි සැලකෙන වැරදි මොනවාද? මේ එකිනෙක සඳහන් කරන්න තියෙන්නේ. මොනවාද දැන් වැරදි? අපි බැලුවොත් තියෙන්නේ. අවිනිශ්චිත ගිණුම හර 14000 ගැනුම් කියලා තියෙනවා. මොන වගේ වැරද්දක්ද වෙන්න පුළුවන්? අපිට කියමු බලන්න දන්නවා නම් කියන්නේ අපි මේ දේත් එක්ක බෙදා ගන්න. ව්‍යාපාරයෙන් සිදු කරන ලද අපිට ගැනූ රුපියල් 7000ක් ගැනුම් ගිණුමේ බැරට සටහන් වීම. ගැනුම් ගිණුමේ බැරට සටහන් වීම. ගැනුම් ගිණුමේ බැරට සටහන් වුණොත් ඒක හර කරද්දි ඩබල් වෙනවා පුතේ. ඒක එන්න බෑ. ඕස එතකොට 7000ක් කියලා දැම්මම මේක ඩබල් වෙලා හැබැත්තට ගියාම 14000ක්. එතකොට ගැනුම් ගිණුමේ බැරට සටහන් වුණොත් ගැනුම් ගිණුම හර අවිනිශ්චිතේ බැර. එතකොට මේකන අවිනිශ්චිතේ හර නෙවෙයි. ඔයාගේ කතාවම අනිත් පැත්තට ගන්න එහෙනම්. අපි මෙහෙම කියන්න පුළුවන්. මොකද්ද කියන්න පුළුවන් ක්‍රමවේදය? අගමස හරට සටහන් වීම කිව්වොත් හරි නේද? ගැනුම් ගිණුමේ. ඕස ගැනුම් ගිණුමේ හරට සටහන් වුණා නම් 7000ක්. එතකොට ගැනුම් ගිණුම හර 7000යි අවිනිශ්චිතේ බැර 7000යි. මොකද්ද කියන්න ඕනේ? ව්‍යාපාරයේ මුදලට ගැනුම් රුපියල් 14000 ගැනුම් ගිණුමේ පමණක් සටහන් නොවීම. මුදලට ගැනුම් 14000 ගැනුම් ගිණුමේ සටහන් නොවීම. ගැනුම් ගිණුමේ විතරක් සටහන් නොවුනා නම් විත්ත සටහන කොහොමද හැදෙන්නේ? ගැනුම් ගිණුම හර වෙලා ඒ අවිනිශ්චිත ගිණුම මොකද වෙන්නේ? බැර වෙනවා. එහෙනම් ඒකත් ගන්න පුළුවන්ද? බැහැ. බෑ ගන්න බෑ. එහෙනම් මොකද්ද කියන්න පුළුවන්? දැන් ටක් ගාලා හිතන්න පුළුවන් ඒකේ අනිත් පැත්ත. මොකද්ද? රුපියල් 14000ක අත්පිට ගැනුම් ගිණුමේ පමණක් සටහන් වී. එතකොට මොකද වෙන්නේ? මුදල් ගිණුමට බැර කරලා ගැනුම් ගිණුමට හර කරන්නයි ඕනේ. එතකොට දැන් මේක ටිකක් අමාරුයි. මේක මේ ප්‍රශ්නේ ටිකක් අමාරු වෙනවා. මේ වැරදි නිවැරදි කිරීම තේරෙන්නෙම නැති කොටස. දැන් බානුක වගේ ගැටලු වැරදි නිවැරදි කිරීමේ තාම තියෙනවා නම් බානුකට මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. හරි අපහසු වෙනවා. ඒකට හේතුව තමයි මේ තියෙන මේකේ ස්වභාවය අනුව. ඒතකොට මොකද්ද අපිට කියන්න පුළුවන් මේකේ? රුපියල් 14000ක අත්පිට ගැනුම් ගිණුමෙහි පමණක් සටහන් වීම වැරද්දනේ කියන්න තියෙන්නේ. ගැනුම් ගිණුමේ පමණක් සටහන් වීම. එතකොට ගැනුම් ගිණුමේ පමණක් සටහන් වුණා නම් මොකද වෙන්නේ? ගැනුම් ගිණුම හර කරලා මුදල් ගිණුම බැර කරන්නයි ඕනේ. නමුත් ගැනුම් ගිණුම හර වෙලා තියෙනවා. දැන් මම මේක පෙන්නන්න. රුපියල් මම මේ කියන්න. රුපියල් 14000ක අත්පිට ගැනුම් ගිණුමේ පමණක් සටහන් වීම. පමණක් ඕනෙත් නැහැ ගැනුම් ගිණුමේ සටහන් වීම කියලා කිව්වත් ඒකයි. ඒතර මේක මොකද වෙලා තියෙන්නේ? ගැනුම් ගිණුම ඇන්දොත් ගැනුම් ගිණුම මුදල් ගිණුම එහෙනම් ගැනුම් ගිණුම හර වෙලා තියෙනවලු 14000. මේක යන්න ඕනේ මුදල් ගිණුමට. හැබැයි මුදල් ගිණුමට ගිහිල්ලා නැහැ. මුදල් ගිණුමේ බැර පැත්තට යන්න ඕනේ. එහෙනම් මුදල් ගිණුමට ගිහිල්ලා නැහැ. එහෙනම් මුදල් පොත බැර වෙනවා 14000යි. අවසානයේ අවිනිශ්චිත ගිණුම හර වෙනවා ගැනුම් කියලා 14000. එහෙනම් අපේ එක සටහනක් අපි දන්නවා මොකද්ද? පළවෙනි එක රුපියල් 14000ක අත්පිට ගැනුම් ගිණුමේ පමණක් සටහන් වීම. හරි. මේක ගොඩාක් ප්‍රශ්නයක් තියෙනවා නම් නොතේරෙනවා නම් මේ ගැන ඉස්සරම බඳ වෙන්න එපා මේ කියන ගැටලුව. මොකද තව ඉගෙනගෙන තමයි මේ තත්ත්වයට ආ යුත්තේ. ඊළඟට ලද වට්ටම් 6000ක් තියෙනවා. කොහොමද අපි සටහන් කරන්නේ? දිලක්ෂ අපිට කියන්න පුළුවන්ද උත්තරයක්? රුපියල් 6000ක ලද වට්ටම් එම ගිණුමේ සටහන් නොවීම.
රුපියල් 6000ක ලද වට්ටම එම ගිණුමේ සටහන් නොවීම. එම ගිණුමේ සටහන් නොවුනා නම් මොකද වෙන්නේ? ලද වට්ටම් ගිණුම බැර වෙන්න ඕනේ, අවිනිශ්චිතේ හර වෙන්න ඕනේ. එහෙනම් අවිනිශ්චිතේ හර වෙලා තියෙනවා හරියට. හරි අවිනිශ්චිතේ දැන් මේක 6000 හර වෙලා තියෙනවා. එහෙනම් ලද වට්ටම රුපියල් 6000ක ලද වට්ටම එම ගිණුමේ සටහන් නොවීම. රුපියල් 6000ක මේක යන්න එපා අර ඩබල් කරන්නවත් වෙනත් ගිණුම් වල පටලෝගන වෙන කතන්දර බලන්න එපා. බොහොම සරල විදියට හිතන්න. රුපියල් 6000ක ලද වට්ටම එම ගිණුමේ සටහන් නොවීම. එම ගිණුමේ සටහන් නොවුනා නම් ලද වට්ටමට අදාළ දිත්ත සටහන මොකද්ද? ශරෝනි අපේ ලද වට්ටමට අදාළ දිත්ත සටහන මොකද්ද? මොනවාද ලද වට්ටමට අදාළ දිත්ත සටහන? ලද වට්ටම් ගිණුම බැර. හරි. ණය හිමි ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර. එම ගිණුමේ පමණක් සටහන් වෙලා නම් ප්‍රශ්නයක් නැත්නම් ණය හිමි ගිණුම එම ගිණුමේ විතරක් නම් සටහන් වෙලා නැත්තේ එහෙනම් අපි දන්නවා ලද වට්ටම් ගිණුම බැර අවිනිශ්චිත ගිණුම හර. එහෙනම් අපි මේක ලියාගමු රුපියල් 6000ක ලද වට්ටම එම ගිණුමේ පමණක් සටහන් නොවේ. හරි ඊළඟට අපි කතා කරන කාරණාව ඇතුලේ මේ රක්ෂණ ගාස්තුව තියෙනවා 4000. කොහොමද අපි සටහන ගන්නේ? රක්ෂණ ගාස්තුව තියෙනවා 4000. සර් රක්ෂණ ගාස්තු රුපියල් 4000 මුදල් ගිණුමේ සටහන් නොවීම. රක්ෂණ ගාස්තු 4000 මුදල් ගිණුමේ සටහන් නොවේ. මොකද වෙන්නේ? මොකද්ද ඒ සටහනේ ඇතුලේ වෙන්නේ? මොකද්ද ඒකේ සිද්ධ වෙන්නේ? බලන්න. ඒකේ සර් රක්ෂණ ගාස්තු හරවලා මුදල් බැර වෙනවා. ඒක වැරදි. මේක තමයි. මොකද්ද එන්න ඕනේ මේකට සඳහන් වෙන්න ඕනේ දේ මොකක්ද? සර් රක්ෂණ ගාස්තුවේ ශේෂය වෙන රුපියල් 10000 රුපියල් 6000ක් ලෙස සටහන් වීම. අන්න ශේෂය කියනවටත් වඩා මේ රක්ෂණ ගාස්තු රුපියල් 8000ක රක්ෂණ ගාස්තුව. එහෙම කියන්න පුළුවන් රුපියල් 8000ක රක්ෂණ ගාස්තුව එම ගිණුමේ රුපියල් 4000ක් ලෙස සටහන් වේ. එතකොට හරිනේ අපිට පුළුවන් එතකොට කියන්න 6000ක් නෙමෙයි 4000ක් ලෙස සටහන් වේ. එතකොට අපිට කියන්න පුළුවන් රක්ෂණ ගාස්තු ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. මේක බලන්න මේ සටහන රුපියල් 8000ක රක්ෂණ ගාස්තුව එම ගිණුමේ 4000ක් ලෙස සටහන් වෙනවා. මොකද වෙන්නේ? 4000ක් ලෙස සටහන් වුණා නම් රක්ෂණ ගාස්තු ගිණුමේ රක්ෂණ ගාස්තු ගිණුම හර වෙන්න ඕනේ 4000යි. ඒ ගිණුමේ විතරක් නම් ප්‍රශ්නය රක්ෂණ ගාස්තු ගිණුමේ 4000ක් සටහන් වෙලා අපි යනවා මොකද්ද? ඊළඟ කාරණාව අවිනිශ්චිත ගිණුම රක්ෂණ ගාස්තු කියලා බැර කරගන්නවා 4000. ඊළඟට යන්ත්‍ර ගිණුම 10000ක් තියෙනවා. අන්න අර දිලක්ෂ කිව්ව කාරණාවත් එක්ක අපිට හිත යොමු කරන්න පුළුවන්. යන්ත්‍ර රුපියල් 10000ක යන්ත්‍ර ගිණුමේ ශේෂය පොත්වල මගහැරීම. හරි රුපියල් 10000ක නැත්නම් යන්ත්‍ර ගිණුම රුපියල් 10000ක් අඩුවෙන් තුලනය කිරීම. යන්ත්‍ර ගිණුම රුපියල් 10000ක් අඩුවෙන් තුලනය කිරීම. එහෙම වුණොත් මොකද වෙන්නේ? යන්ත්‍ර ගිණුම හර කර ගන්නවා 10000යි අවිනිශ්චිතේ බැර කර ගන්නවා 10000යි. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒක යන්ත්‍ර ගිණුම රුපියල් 10000ක් අඩුවෙන්
තුලනේ සර් ඒක පොත්වලින් මම කියලා කියන්න බෑ නේද සර්? පොත්වලින් ඉවත් වීමද? ඕ නෑ සර් මුලින්ම කිව්වේ මේ යන්ත්‍ර රුපියල් 10000ක් පොත්වලින් මගහැරීම කියලා. මුලින් ඒක නෙමෙයි පුතේ. මම කිව්වේ එකද? ඔව් සර්. නෑ පොත්වලින් මගහැරීම නෙමෙයි කිව්වේ. මම කිව්වේ රුපියල් 10000ක යන්ත්‍ර ගිණුමේ ශේෂය පොත්වල සටහන් නොවීම කියලා. යන්ත්‍ර ගිණුමේ ශේෂය පොත්වල සටහන් නොවුනත් ඒකත් ගන්න පුළුවන්. ගැටලුවක් නෑ. යන්ත්‍ර ගිණුමේ ශේෂය එතකොට යන්ත්‍ර ගිණුම හර කරනවා 10000යි අවිනිශ්චිතේ බැර කරනවා 10000යි. යන්ත්‍ර ගිණුමේ රුපියල් 10000ක යන්ත්‍ර ගිණුමේ ශේෂය පොත්වල සටහන් නොවීම. රුපියල් 10000ක යන්ත්‍ර ගිණුමේ ශේෂය පොත්වල සටහන් නොවීම. දැන් මේකේ මේ සටහන් ඔක්කොම එක්ක අපි කතා කරන කාරණාව ඇතුලේ මෙන්න මේ සටහනේ නැවත බැලුවොත් පුංචි දෝෂයක් තියෙනවා. මේ දෝෂය කියන්න පුළුවන්. පළවෙනි සටහනේ අපි ලියාගත්ත පළවෙනි සටහනේ එක දෝෂයක් තියෙනවා. මේ දෝෂය කියන්න පුළුවන්. සර් ගැනුම් ගිණුමේ පමණක් සටහන නම් මුදල් ගිණුමනේ. ඔව්. එතකොට මුදල් ගිණුම ආපුවම මොකද්ද? තව එනවා. තව උත්තරේ එනවා. දැන් තව ගලාගෙන ආවොත් ඒ කියන්නේ එහෙනම් අවිනිශ්චිත ගිණුමෙන් ගන්න මුදල් ගිණුම කියන්නේ. ආන්න හරි. එහෙනම් මෙතන දෙන්න ඕනේ මොකද්ද? මුදල් කියන වචනේ. එහෙනම් මෙතන මේ කතාව මේ විදිහට කියන්න බෑ. එහෙනම් අපි කියන්න ඕනේ ඔව් මේක අපි කියන්න පුළුවන් මොකද්ද? 14000ක ගැනුම් මුදල් ගිණුමේ පමණක් සටහන්. මුදල් ගිණුමේ පමණක් සටහන් වීම. මුදල් ගිණුමේ පමණක් සටහන් වුණොත් මුදල් පොත බැර වෙලා ගැනුම් ගිණුම හර වෙලා අවිනිශ්චිත ගිණුම හර වෙනවා. හරි. එහෙනම් ඔන්න කතාව තේරුම් ගත්තා. මේක අපි මේ විදිහට සටහන් වුණා නම් මෙතන වචනේ එන්නේ මුදල්. අපි බලන්න ඕනේ අනිත් වචනේ එන ගිණුම. ඒක අපි මුදල් කියන කාරණාව ඇතුලේ එන්න ඕනේ. එහෙනම් රුපියල් 14000ක අත්පිට ගැනීම මුදල් පොතේ පමණක් සටහන් වීම. මුදල් පොතේ පමණක් සටහන් වුණා නම් මුදල් පොත බැර වුණා. ගැනුම් ගිණුම හර වෙලා නැත්නම් එහෙනම් ගැනුම් ගිණුම හර අවිනිශ්චිතේ ඒත් බැර. ඒත් ගන්න බෑනේ. අත්පිට ගැනුම් මුදල් පොතේ පමණක් සටහන් වුණා නම් ඒත් වෙන්නේ නැහැ. ඇයි මුදල් පොත බැර ගැනුම් හරයි අවිනිශ්චිතේ බැර. ඒතර අවිනිශ්චිතේ මේ හරනේ තියෙන්නේ. ඒත් ගන්න බෑ. මොකද්ද එන්න පුළුවන් දෙයක්? වැරදි අගයන් තිබ්බොත් ඒක දැන් ඔව් අපිට කියන්න පුළුවන් රුපියල් 14000ක කතන්දරේ මොකද්ද කියන්න පුළුවන්. මොකද්ද මේකේ කියන්න පුළුවන් රුපියල් මොකද්ද මේකේ අපිට සටහන් කරන්න පුළුවන් කාරණාව. රුපියල් 28000ක රුපියල් 14000ක අපිට ගැනුම් මෙම ගිණුමේ 28000ක් ලෙස සටහන් වීමේ වරද නිවැරදි කිරීම. නැත්නම් 28000ක් විදිහේ සටහන් වුණොත් කොහොමද වෙන්නේ? කොහොමද ඒක සටහන් වෙන්නේ? 14000ක 28000ක් විදිහට එනවා. එතකොට මොකද වෙන්නේ? ගැනුම් ගිණුම බැර කරගන්න ඕනේ අවිනිශ්චිතේ හර කරගන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකක්ද? රුපියල් 14000ක අපිට ගැනුම් එම ගිණුමේ රුපියල් 28000ක් ලෙස සටහන් වෙනවා. 28000ක් ලෙස සටහන් වෙනවා. මේක හරියද? ගැනුම් ගිණුමේ 14000ක් වෙන්න ඕන එක වෙලා තියෙන 28000ක්. එහෙනම් මේ පැත්තේ 14000ක් අඩු කරන්න ඕනේ. ඒතකොට ගැනුම් බැර අවිනිශ්චිතේ අර 14000යි. හරි නේද එහෙනම්? මේ සටහන් ටික පොඩ්ඩක් තමන් මේ වගේ දෙයක් ටිකක් අධ්‍යයනය කරන්න. වැඩිපුර ඔබට ගැටලු තියෙනවා නම් මේක අධ්‍යයනය කරද්දී ටිකක් මේ මොහොතේ අධ්‍යයනය නොකර. ඒ කියන්නේ අධ්‍යයනය කරන්න එපා කියන එක නෙමෙයි.
මුලින් හරියට වැරදි නිවැරදි කිරීම හොඳට අවබෝධය කරගෙන ග්‍රහණය කරන් තමයි මේ වගේ යන්න ඕනේ. ඉතින් මේක ඊතරම් දුරට O level මට්ටමට පොඩ්ඩක් එහා ගිය තත්ත්වයක්. ඉතින් ඒ නිසා ඒ කියන තත්ත්වයටම ළඟා වෙන්න නම් මේ සාමාන්‍ය වැරදි නිවැරදි කිරීමේ අභ්‍යාස කරනවාට වඩා දැනුමක් ඔබ තුල රඳවා ගන්න ඕනේ. මේ වැරද්දක් හොයාගෙන ඒ වැරද්ද නිර්මාණය කරගන්න. ඉතින් ඒ නිසා ටික මේ දිගටම වැරදි නිවැරදි කිරීමේ අභ්‍යාස කරලා මේක හොයා ගන්න පුළුවන්. හැබැයි මේක ඕගොල්ලෝ වගේ කෙනෙක් ඕගොල්ලෝ සටහන් කරද්දී මේක සාමාන්‍යයෙන් විනාඩි 10ක් විනාඩි අපි යනවා නම් සාමාන්‍ය විනාඩි 8ක් විතර මේකට ගියොත් ඕගොල්ලෝ මේක කරද්දී විනාඩි 20ක්වත් යනවා. ඒ නිසා මේක හරිම ප්‍රැක්ටිස් කරලා කරන්න ඕනේ. ගිණුමක් විදියට තමයි අභ්‍යාසයක් විදියට තමයි මම දකින්නේ. හරි. අපි කතා කරමු මේකේ මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් ඔයගොල්ලෝ. ශමීන්ද්‍ර ගැටලු නැද්ද? ශමීන්ද්‍ර දැන් මෙතන 13 දෙනෙක් අපි රැඳිලා ඉන්නවා. අපි බැලුවොත් එහෙම 10 දෙනෙක් වගේ. අපි කතා කළොත් මේ 10 දෙනා කාගෙන ඉන්න 10 දෙනෙක්. කියන්නේ විෂය තුල අපි දන්නවා කොහොමත් මෙතන මේ ඉන්න 10 දෙනාම ගත්තම මේ අය ගොඩාක් හොඳ මට්ටමක ගොඩාක් අය හැමෝම වගේ ඉන්නවා. හරි බොහොම හොඳ මට්ටමක ඉන්නවා. මේ ඒකයි ගොඩක් වෙලාවට මේක කොහොම හරි කරන්න ඕනේ කියලා කාගෙන ඉන්නවා. හරි. මේ කියන කාරණාව ඇතුලේ ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැද්ද ප්‍රශ්න? හරි. අපි යමු එහෙනම් අපේ බැංකු සැසඳුම කොටසට. බැංකු සැසඳුම අපි වෙනදා වගේ අපිට සාකච්ඡා කළ යුතුද නැත්නම් අපි උත්තරේ කෙලින්ම කතා කරගෙන යමුද? දැන් අපි දිගටම හැදුව නිසා අපිට මේක හදන්න මෙතනට අවශ්‍ය වෙනවද නැත්නම් අපි කියනවද මේක උත්තරේ? කොහොමද අවශ්‍ය වෙන්නේ? ඔයගොල්ලෝ කැමැත්ත ඉක්මනින් කියන්න. බානුක මොකද්ද හිතෙන්නේ? අපි ගාන හදනවා නම් අපි හදන්න පුළුවන්. නැතිනම් අපිට සාකච්ඡා කරගෙන උත්තරේ අපිට කියන්නගෙන යන්න පුළුවන්. ගාන හදනවා. හරි හදමු. අපි ඔන්න ගාන හදන්න යන්නේ සංශෝධිත බැංකු ගිණුම. අපි ඔන්න සංශෝධිත බැංකු ගිණුම හදන්න යන්නේ සංශෝධිත බැංකු ගිණුම සහ බැංකු සැසඳුම. බැංකු සැසඳුම හදන්න. බැංකු සැසඳුම හදද්දී අපි දන්නවා අපි ඉස්සෙල්ලාම අපි වෙනදා වගේ පුරුදු ලෙසට සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය කියලා වාර්තා කළා. දැන් මේ ගාන කරලා නැත්නම් ඉක්මනට මාත් එක්කම හදලා දාන්න. නිකුත් කළ නමුත් ඉරිපත් මොහොතක් අවසානයේ අඩු කරා තැන්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවු චෙක්පත් බැංකු ප්‍රකාශනයට අනුව ශේෂ. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. එතකොට දැන් මේ විදිහට අපි සටහන් කරගෙන ඉවර වෙලා අපි යනවා ආරම්භයේ ශේෂය. ගණනය කරන්න ශේෂයේදී අපි කිව්වා දින ගැන කලබල වෙන්න එපා. මේ ගණන කරද්දී දින ගැන සැලකිලිමත් වෙන්න එපා. නිකුත් කළ නමුත් දින ගැන සැලකිලිමත් වෙන්න එපා කිව්වේ දින අදාළ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. දින දාන්න මෙතන කාරණාව ඇතුලේ වෙහසක් ගන්න එපා. දින හැම වෙලේම ගැන කල්පනා කරන්න එපා. ඊළඟට දිනවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත් වල වටිනාකම 810යි. අපි ඒක සටහන් කරමු මෙතන. ඊළඟට තියෙනවා තැන්පත් කළ නමුත් උපලබ්ධි. උපලබ්ධි කියන්නේ නිෂ්කාශනය කියන තැනමයි. උපලබ්ධි කියන්නේ නිෂ්කාශනය කියන තැනමයි. එහෙනම් අපි උපලබ්ධි කියන තැනේ අපි නිෂ්කාශනයේ නොවු චෙක්පත් ටික තියාගමු.
ඊළඟට අපි දන්නවා මේ සටහන් නොවු බැංකු ගාස්තු 500ක් තියෙනවා. ඊළඟට ලද ප්‍රේෂණ ණයගැති ප්‍රේෂණ 2000ක් තියෙනවා. ණයගැති ප්‍රේෂණ 2000ක් තියෙනවා. අපි එන ගාන සාමාන්‍ය විදිහට තුලනය කරනවා සංශෝධිත බැංකුවේ 23000යි 23000යි 22500යි ශේෂය per 22500යි ශේෂය ED. එන අපි මෙතන 22500 දානවා මේ දෙකම එකතු කළා 30500යි මේකින් 5000 අඩු කළා 25500යි. එහෙනම් අපි බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය එනවා 25500ක්. බැංකු ප්‍රකාශනයට අනුව මොකද පුතේ? හරි නේද? ගැටලුවක් තියෙනවද? හරි සර්. හරි 25500යි. හරි එතකොට අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අපි මේ පොඩ්ඩක් සමිරු මේ පෙන්නමු අපේ white board එක. හරි මේ විදිහට තමයි තියෙන්නේ උත්තරේ. ඔබ හදාගත්ත ගානේ මේ විදිහට උත්තරේ එන්න ඕනේ. හරි අද දවසේ අපිට තව මොනවාද ගණන් ඉතිරි වෙලා තියෙන්නේ අපි එකතු කරගත්ත? අපිට තියෙනවා දැන් මේ ලැබීම් හා ගෙවීම් ගිණුමක කතන්දරයක්. අපි ඒ පාඩමේ අපිට ප්‍රශ්නයක් ලබා දීලා තියෙනවා. අපි බලමු මේ පාඩමේ ප්‍රශ්නයක් කොයි විදිහට විසඳන්නේ කියලා. එකෙන් අපෙන් අහලා තියෙනවා මේ ABCD උත්තර ටික අපි ගන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු ඒ උත්තරේ කොහොමද ලැබෙන්නේ කියලා. ලැබීම් හා ගෙවීම් ගිණුම. මේකේ තියෙනවා 6යි දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ අසම්පූර්ණ ලැබීම් හා ගෙවීම් ගිණුමේ ආදායම් ප්‍රකාශනයක් පහත දැක්වේ. එහි සමාජික සංඛ්‍යාව 50යි වාර්ෂික සමාජික ගාස්තුව 1000යි. එතකොට මේකේ අපෙන් අහන්නේ වර්ෂය සඳහා අවසන් වර්ෂය සඳහා මම හිතන්නේ ලැබීම් හා ගෙවීම් ගිණුම පොඩ්ඩක් ඉස්සරහට ගත්තොත් මේ ප්‍රශ්නේ මේකේ ඒ අක්ෂරයෙන් දැක්වෙන දේ අපෙන් අහනවා ලැබුණු දේවල් ටික. එතකොට මේකේ කියනවා සමාජිකයන් 10 දෙනෙක් වර්ෂය සඳහා සමාජික මුදල ගෙවා නැත. එහෙනම් අපි දන්නවා මේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ තියෙන්න ඕන හැම වෙලේම ඒ අදාළ ගාණ විතරයි. එහෙනම් සමාජිකයන් 40යි ගෙවලා තියෙන සමාජික ගාස්තුව අපි කතා කරන කාරණාව තුල කෙනෙක්ට 1000යි. එහෙනම් 40 වැඩි කිරීම 1000 රුපියල් 40000යි ඒ වල උත්තරේ වෙන්නේ. ඒ වල උත්තරේ රුපියල් 40000යි. එතකොට B වල උත්තරේ වෙන්නේ ඒ වල උත්තරේ වෙන්නේ රුපියල් 40000යි. ඒ උත්තරේ 40000යි. මොකද සමාජිකයන් ඉඳලා තියෙනවා 50ක්. එක්කෙනෙක්ගේ වාර්ෂික සමාජික ගාස්තුව රුපියල් 1000යි. මේකේ යටින් පල්ලෙහෙන් කියලා දිනවා සමාජිකයන් 10 දෙනෙක් මේ අවුරුද්දට ගෙවලා නැහැ. එහෙනම් 40 දෙනයි ගෙවලා තියෙන්නේ. 40 වැඩි කිරීම 1000 40000යි. එහෙනම් ඒ අක්ෂරයේ තියෙන තැනට උත්තරය වෙන්නේ 40000. B අක්ෂරයේ තියෙන තැනට උත්තරේ. දැන් B අක්ෂරයේ තියෙන්නේ ආදායම් ප්‍රකාශනය. ලැබීම් හා ගෙවීම් ගිණුම නෙමෙයි. ආදායම් ප්‍රකාශනයේ තියෙන්නේ ඇත්තටම උපජිත පදනම යටතේ ආදායම් ප්‍රකාශනය හදන්නේ. එහෙනම් ගෙව්වත් නැතත් මුළු ගාන තමයි ඕනේ. එහෙනම් අපි ගෙව්වත් නැතත් මුළු ගාන හොයනවා නම් සමාජිකයෝ 50ක් ඉන්නවා. වාර්ෂික සමාජික ගාස්තුව 1000යි. 50 වැඩි කිරීම 1000. ඒ B වලට එන්නේ රුපියල් 50000යි. B වලට එන්නේ රුපියල් 50000යි. ඊළඟට C වල තියෙනවා ටිකට්පත් අලවියෙන් ලැබිය යුතු මුදල. දැන් ටිකට්පත් අලවියෙන් ලැබිලා තියෙනවා අපේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ ටිකට්පත් අලවියෙන් ලැබිලා තියෙනවා රුපියල් 10000ක්. ලැබීම් හා ගෙවීම් ගිණුමේ රුපියල් 10000ක් අලවියෙන් ලැබිලා තියෙනවා. පල්ලෙහෙන් තියෙනවා තව ලැබෙන්නත් තියෙනවලු 5000.
දැන් අපි දන්නවා ආදායම් ප්‍රකාශනයේ හදන්නේ හැම වෙලේම උපචිත පදනම යටතේ. එහෙනම් අපි දන්න දෙයක් තමයි උපචිත පදනම යටතේ අපි ලැබෙන්න තියෙන දෙයක් සහ ලැබුණු දේවල් සියල්ල එකට එකතු කරලායි දාන්නේ. එහෙනම් C අක්ෂරයේ අපිට තියෙන්නේ 10 10යි 5000යි එකතු කරලා 15000ක් විදියට සටහන යවන්න. C අක්ෂරයේ 15000ක් වෙන්නේ සටහන. ඊළඟට විදුලි වියදම තියෙනවා 6000ක්. ලැබීම් හා ගෙවීම් ගෙවීම්. නමුත් D අක්ෂරයේ තියෙනවා විදුලි වියදම සඳහනක් කරලා නැහැ. විදුලි වියදම ගෙවලා තියෙනවලු 6000ක්, පල්ලෙහායින් තියෙනවා තව 6000ක් ගෙවන්නට ඉතිරි වෙලා තියෙනවා. උපචිතයි කියන්නේ ගෙවිය යුතු විදුලි ගාස්තුව කියන එකමයි. එහෙනම් ගෙවිය යුතු විදුලි ගාස්තුවයි ගෙවා ඇති විදුලි ගාස්තුවයි දෙකම එකතු කරනවා උපචිත පදනම යටතේ. එහෙනම් විදුලි ගාස්තුව රුපියල් 7000යි. විදුලි ගාස්තුව රුපියල් 7000යි. එහෙනම් දැන් අපේ ටිකට්පත් අලවියෙන් 15000ක් තියෙනවා. ආදායම තියෙනවා 50000ක්. එහෙනම් අපේ සමාජික ගාස්තුව 50000ක් තියෙනවා. එතකොට මේ දෙකේ එකතුව රුපියල් 65000යි. 65000යි. ඒ 65000ට 10000යි 7000යි 5000යි. එහෙනම් අපිට බැලුවොත් එහෙම 10000යි 17000යි 22000යි. 65000යි 22000ක් අඩු කරන්නයි ඕනේ. එතකොට අපිට ලැබෙනවා ව්‍යාපාරයේ අතිරික්තය කීයද කියලා. 65000යි රුපියල් 22000ක් අඩු කරන්න. 65000යි 22000ක් අඩු කරපුවම අපිට ලැබෙනවා කීයද? 63000යි 43000ක් විදියට අපේ පිළිතුර ලැබෙනවා. හරි. 43000 අතිරික්තයේ විදියට ආවේ කාටද? හැමෝටම ආවද මෙතන ඉන්න? ජනිත කොහමද 43000 ආවද? ජනිත ඉන්නව නේද? අපිත් එක්ක රැඳිලා. ඔව් සර් ඉන්නවද? හැදුවද පුතේ ඕක? ඔව් සර් මේ ඔය උත්තර ටික ආව සර් මේ 43000 43000 එන්නේ 43000 ආවේ නැද්ද? සර් මම මේ AB අර සර් ලියලා තියෙන එක දැක්කේ නෑ සර්. මම අර ගණන් ටික විතරයි හදලා තියෙන්නේ. මේ ලියලා තියෙන එක දැක්කේ නැහැ කියන පුතේ අර ඒ සාමාන්‍ය කියන්නේ අර සර් අර අලුතෙන් දාලා නෑ ඌනතාව අතිරික්තය සොයන්න කියන එක. ඔව්. එතකොට අර හිස්තැන් ටික පිළිවෙලද? ඔව් BC වල තියෙනවා 50000යි 15000යි. එතකොට මේ දෙකේ එකතුව 65000යි. ඊළඟට අතන ගමන් ගාස්තුවේ 5000ක් තියෙනවා. ඒ වගේම විදුලිය 7000ක් තියෙනවා. උත්සව වියදම් 10000ක් තියෙනවා. එතකොට මේ දෙකේ එකතුව 22000යි. එතකොට 65000න් 22000ක් අඩු කරපුවම තමයි 43000 එන්නේ. අතිරික්තය 43000යි. හරිද හිරුෂි? හරි සර් උත්තරය. හරි. එහෙනම් අපි යමු ඊළඟ අවස්ථාවට. මොකද්ද අපිට තව ගානක් තියෙනවද අද දවසේ හදන්න? ඉතිරි වෙලා එකක් තියෙනවා. ඊළඟට තියෙනවා බැංකු සැසඳුමේ අයිතම දෙකක් සඳහන්. ඔව් අපි මම හිතන්නේ අපිට තියෙන්නේ මේ නිෂ්පාදන පිළිවෙල පාඩම කොටස කරන්න. බැංකු සැසඳුම් විස්තරය යන්නේ අදහස් කරන්නේ කොහොමද? මොකද්ද අපි බැංකු සැසඳුම් විස්තරයක් කියලා අදහස් කරන්නේ? දිලක්ෂ අපිට උත්තරයක් ගත්තොත් සර් මම ඒක ලිව්වේ නැහැ. බැංකු ගිණුමේ අපි ලියාගමු. බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් අසමාන වූ විට ඊට හේතු සොයා බලා එම ශේෂයන් සැසඳීමට පිළියෙල කරන ලේඛනය තමයි බැංකු සැසඳුම් විස්තරය කියන්නේ. බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් අසමාන වූ විට බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් අසමාන වූ විට එම ශේෂයන් සැසඳීම සඳහා පිළියෙල කරන ලේඛනය තමයි බැංකු සැසඳුම් විස්තරය කියලා අපි අදහස් කරන්නේ. සංශෝධිත බැංකු ගිණුමේ අයිතම දෙකක් සඳහන් කරන්න කියනවා. අපි දන්නවා සංශෝධිත බැංකු ගිණුමේ. ඔව් කියන්නකෝ. සර් කලින් කර යම් කාලච්ඡේදයක් අවසානයේද කියලා කියන්න ඕනේ නැද්ද? කියන්න පුළුවන් කමක් නැහැ ගැටලුවක් නැහැ. කාලච්ඡේදයේ අවසානයේ බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එහෙම කියන්න පුළුවන් ගැටලුවක් නැහැ. thank you sir. හරි. එතකොට එහෙම කිව්වොත් හරි. අරම කිව්වත් වැරද්දක් නැහැ. නමුත් ඔයා කියන එක 100%ක් හරි.
අරම කිව්වත් අපි මේ මට්ටමේදී ප්‍රශ්නයක් නැහැ. නමුත් කාලච්ඡේදය දක්වනවා නම් හොඳයි. යම් කාල පරිච්ඡේදයක් අවසානයේදී බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් අසමාන විට එම ශේෂයන් සැසඳීම සඳහා පිළියෙල කරන ලේඛනය කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. සංශෝධිත බැංකු ගිණුමේ අයිතම දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා. සංශෝධිත බැංකු ගිණුම අපි පේනවා ණය ගැටි ප්‍රේෂණ, බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු, තැපැල් ගාස්තු, හරබදු, ලද ලාභාංශ වගේ දේවල් අපිට සඳහන් කරගන්න පුළුවන් සංශෝධිත බැංකු ගිණුමේ සඳහන් වෙන අයිතම යන් විදිහට. හරි. අපි ඉන් පස්සේ යනවා මේකේ ඊළඟ සටහනට ප්‍රාථමික පිරිවැය හොයන්න තියෙනවා මේ ගාන. ප්‍රාථමික පිරිවැය අපේ කීයක් වේවිද? කීයද මේ ගානේ ප්‍රාථමික පිරිවැය? අටාවස 1,20,000 1,20,000 2000 හරි අපි බලමු. සිමෙන්ති වැලි අපි මේක හදාන්නේ මල් පෝච්චි නම් සිමෙන්ති වැලි ඍජු අපි කතා කරන ඍජු ද්‍රව්‍ය. සිමෙන්ති වැලි 90. ඍජු ශ්‍රමය කියන්නේ මොනවද? වැඩගුලි වැඩකුලිය. වැඩකුලිය මෙතන ගන්න පුළුවන් ඍජු ශ්‍රමය. වැඩකුලිය 30,000. මේගොල්ලෝ කියනවා ඍජු වෙනත් පියදම්. ඍජු වෙනත් කියලා පියදම් කෙලින්ම දාලා දෙනවා ඍජු වෙනත්. ඒ සඳහන් පියදම දීලා දෙනවා රුපියල් 2000. එහෙනම් අපේ ප්‍රාථමික පිරිවැය වෙන්නේ කීයද? මේ ටිකේම එකතු. ප්‍රාථමික පිරිවැය සමාන වෙනවා 1,22,000කට පළවෙනි පිළිතුර. ඊළඟට කියනවා මල් පෝච්චියක් විකිණීමෙන් ලැබෙන ආදායම කීයද කියලා. ආදායම කීයද කියලා. පෝච්චියක් විකිණීමෙන් ලැබෙන ආදායම. එහෙනම් අපිට බලන්න වෙනවා මේකේ මුළු පිරිවැය. මුළු පිරිවැය බලලා අපිට ඕන කීපයකින් හදන්න පුළුවන්. මේකේ අපිට විදුලිය 1,22,000ට එකතු කරනවා 8,10,000 10,000 10,000 එච්චරනේ තියෙන්නේ. අපිට එච්චරයි තියෙන්නේ. එහෙනම් අපි බලනවා මේකේ එකතුව. ඒතකොට එනවා 1,30,000 40,000 1,40,000. මේ තමයි මුළු පිරිවැය. ඒතකොට ඒකකයක පිරිවැය අපි හොයනවා. ඒකකයක පිරිවැය හොයනවා. කොහොමද පිරිවැය හොයන්නේ? 1,40,000 බෙදනවා ඒක ගන්න. ඒ ගණන 1,400. ඒතකොට අපි බැලුවොත් එහෙම අපිට එනවා මේකේ කාරණාව ඇතුලේ ඒකක පිරිවැය 100යි. එහෙනම් ඒකකයක් විකිණීමෙන් ලැබෙන ආදායම අපි බැලුවොත් එහෙම අපිට කියන්න පුළුවන් ඒකකයක ආදායම. ඒකකයක ලාභය කියලා කියනවා. ආදායමට වඩා ඒකකයක ලාභය 150 අඩු කිරීම 100. එහෙනම් ඒකකයක ලාභය රුපියල් 50යි. ඒකකයක ලාභය රුපියල් 50යි. මම හිතන්නේ ඒක පල්ලෙහැයින්ම තියෙන්නේ. හරි. සටහන මේ ආකාරයෙන් අපිට සඳහන් වෙනවා. රුපියල් 50යි. හරි. ඒක ගැටලුවක් නැද්ද? හැමෝම පොඩ්ඩක් කතා කරන්න, හැමෝටම අවස්ථාව දෙන්න. ගැටලුවක් නැද්ද මේ ප්‍රශ්නේ? ඒක ලේසි, බොහොම සරල ප්‍රශ්නයක්. නමුත් ඔබට ගැටලුවක් තියෙනවා නම් අහන්න. දැන් අපි දන්නවා අපි මේ දවස් ටිකේම අපි පුළුවන් තරම් වැඩිපුර කාලයක් තරම් අපි වැඩ කටයුතු කරන්නේ. අපි පුළුවන් තරම් උපරිම කාලය අරගෙන අපි සාමාන්‍ය පැය දෙකකට ආසන්න කාලයක ඉඳන් අපි ගණන්ම හදනවා. අපි ගණන් හදා අපි ප්‍රැක්ටිස් කරනවා. පුළුවන් තරම් මොකද අපේ ප්‍රතිඵලය මේ වගේ අපි මේ ටික හැමදාම ගණන් හදමින් අපි සතියේ දෙතුන් පාරක් ගණන් හදාද්දි හැබැයි මේකේ මිදෙන්න එපා. සතියේ දැන් දවස් දෙකක් හදනවා ඕනේ එක දවසක් හැදුවම ඇති කියලා. මේ ඒ ගත්ත ප්‍රතිඵලයේ රහස ඕකයි. ඉතින් එහෙම කරන්න එන කැමති අය විතරක් හැමදාම රැඳෙන්න.
නැතිනම් ඔබට පුළුවන් මෙතන මේ අනිත් අය වගේ ගෙදර ඉඳන් හොඳට සමහරු හොඳට නිදාගෙන නැත්තම් බඩ පිරෙන්න බඩ පැලෙන්න කාලා හොඳ පැත්තකට වෙලා මේ වෙලාවේ ඉන්න පුළුවන්. නමුත් ඔබ එහෙම නෙමෙයි. ඔබේ තියෙන උනන්දුව මෙතන අපි පෙනී යන්නේ. ඉතින් මම මේ වෙලාවෙත් මතක් කරනවා අවසානයේ ඔබගේ මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලිවීම සම්බන්ධ ඒ කාලවකවානු අපිට පුළුවන් මේ අපේ ගෙදර පන්තියේ සම්බන්ධ වෙන දරුවන්ට සෙනසුරාදා දවසේ පැය දෙකක් ඇවිල්ලා ලියලා යන්න. එතකොට අපේ සෙනසුරාදා දවසේ පන්තිය බොහෝ විට නැති වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ පන්තිය අපි එදා දවසේ නොතිබෙන්න පුළුවන්. මොකද එහෙම වුණොත් අපි මේ අයව එකතු කරගෙන මේ වැඩේ කරන නිසා. එහෙම තියෙනවා නම් මට පොඩ්ඩක් ඒ පිළිබඳව අදහස දක්වන්න. අපි ඉක්මනින් ක්‍රියාත්මක වෙලා ඉක්මනින් අපි පිළිතුරු මේ වගේ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලියලා අපි තේරුම් ගන්න ඕනේ අපේ මට්ටම කොපමණ දුරට කොයි විදියද කියලා taksේරු කරගෙන අපි ඉදිරි වැඩසටහන් ඒ අනුව ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙනම් අද දවසේ අපේ වැඩ කටයුතු අපි අවසන් කරනවා. ලබන සතියේත් නැවත මෙවැනි තවත් ඉතා හොඳ ප්‍රශ්න පත්‍රයක් එක්ක තරකාරී ප්‍රශ්න රටාවක් තියෙන ප්‍රශ්න පත්‍රයක් එක්ක අපි මුණ ගැහෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝටම අයබෝවන්. God bless you. Thank you sir. God bless you sir. God bless you, sir. God bless you, sir. God bless you, sir. Thank you, sir.